ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සදහම් සිසිලෙන් සැමසිත නිවී පහන් වේවා. තුන් ලෝකයේම සද්ධර්මයේ තුලින් නිවා සැනසූ ඇසලපුන් පොහෝ දින බෞද්ධ මාධ්‍යාලයේ සජීව විකාශයත් සමගින් ඔබ නැවත සම්බන්ධ වන්නේ. සජීව විකාශයේ ධම්මානුපස්සනා සාකච්ඡාමය වැඩසටහන පින්වත් ඔබට මෙතෙන් සිට ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ තලපතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ සහ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රත්මලානේ පදිංචි සරත් මෙන්ඩිස් මහතා සහ රාණි මෙන්ඩිස් මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ මුතුන් වූ ධර්ම සාකච්ඡාව මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සිත කය වචන යන තිදුර සංවර කර ගනිමින් මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම සාකච්ඡාව අපි ශ්‍රවණය කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ආරාධනා කරනවා අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට ධම්මානුපස්සනා සාකච්ඡාමය වැඩසටහන මෙහෙවන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය සෑම පුර පසළොස්වක පොහොය දිනයකම ඔබ වෙත සමීප කරවනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙන්නේ. බෞද්ධ රූපවාහිනිය හා නිරන්තරයෙන් බැඳුණු සදැහැති පින්වත් ඔබ හැම දිනාම දන්නවා, සෑම සතියකම සඳුදා දිනෙහි පෙරවරු 8 සිට 9 දක්වා ධම්මානුපස්සනා නමින් ධර්ම සාකච්ඡාවක් අප විසින් මෙහෙයවනු ලබන බව. එම ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරමින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ හා අප හා බෙදාගන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. ඉතින් පොයේ දවසේ පවත්වනු ලබන ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාවේ සම්පත්දායකත්වයත් අපේ හාමුදුරන් වහන්සේ විසින්මයි සලසා දෙන්නේ. උන්වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ හා බෙදා හදා ගනිමින් අදාළ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරමින් මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද උතුම් ඇසලපුර පසළොස්වක පොහේ දවස. මුළු මහත් ලෝකයටම ධර්මාලෝකය පහළ වෙච්ච උතුම් පොහේ දවස. ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත නෛර්යානික ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් ප්‍රථම වතාවට දේශනා කළ දවස. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයන් වහන්සේ බිහි වෙච්ච දවස. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පහළ වෙච්ච දවස. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සාදුනාදය මේ වාතලයට මුසු වෙච්ච දවස. ප්‍රඥා ලෝකයේ පහළ වෙච්ච දවස. විද්‍යාව පහළ වෙච්ච දවස. නුවණැස පහළ වෙච්ච දවස. ඉතින් මේ උතුම් දිනයෙහි අපි අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේත් සමගින්
එකතු වෙලා මේ සාකච්ඡාව සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. අවසර අපේ හාමුදුරනේ අද බොහෝම ගෞරවයෙන් මේ දම් සභා මණ්ඩපයට අපේ හාමුදුරුවෝ පිළිගන්න ගමනේ අපි සිහිපත් කර දෙන්න කැමති අපේ හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම උපදෙස් පරිදි අද අපි අපේ පින්වත් හැමදෙනා වෙනුවෙන්ම කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකෙහි සඳහන් වෙන මහා දුක්ඛඛන්ධ සූත්‍ර දේශනාව. මහා කියලා කියන්නේ විස්තරාර්ථ වශයෙන් දේශනා කරපු නිසා දුක්ඛඛන්ධ කියන්නේ දුක්ඛ කියන්නේ දුක්, ඛන්ධ කියන්නේ රස රාශිය ස්කන්ධ ගොඩ කියන එකයි. දුක් ගොඩක් පිළිබඳව විස්තරාර්ථ වශයෙන් දේශනා කරපු සූත්‍රය නිසා මහා දුක්ඛඛන්ධ නමින් මේ සූත්‍රය හඳුන්වනු ලබනවා. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කළා තියෙන්නේ. මා අපේ හාමුදුරන්ගේ සහ පින්වත් ඔබ හැම දෙනාගේම සිහි කැඳවීම පිණිස කැමති මේ සූත්‍රයට පසුබිම් වෙච්ච නිදාන කතාව සිහිපත් කරලා දෙන්න. දිනක් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු ස්වාමින් වහන්සේලා උදේ පාන්දරින්ම ගමට පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩලා ටිකක් බලනකොට තාම මිනිස්සුන් ආහාර පාන ආදිය සකස් කරගන්නට සූදානමක් නැති නිසා, ඒ කියන්නේ කල් වේලා ඇතුව උන්වහන්සේලා පිණ්ඩපාතේහි වැඩම කරලා සිටිය නිසා උන්වහන්සේලා කල්පනා කළ ඒ අවට අසල තියෙන කිසියම් පරිබ්‍රාජකයන් වෙසෙන අන්‍යාගමික ස්ථානයකට වැඩම කරන්න නියමිත වෙලා වෙනකම්. ඒ කියන්නේ ඒ කාලේ ඊතරම් හොඳ ආගමික සංහිඳියාවක්, සුහදතාවයක් රැඳිලා තිබිලා තියෙනවා. ඉතින් මේ පරිබ්‍රාජක ආශ්‍රමයේහි ස්වාමින් වහන්සේලා රැස් වෙලා ඉඳෙද්දී අර අනිත් පරිබ්‍රාජකයන් සමග කිසියම් කතා බහක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේදී මේ පරිබ්‍රාජකයෝ මේ ස්වාමින් වහන්සේලාට සිහිපත් කරනවලු මෙහෙම. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේත් කාමයන්ගේ ප්‍රහාණය පනවනවා. බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි, අපේ ආගමෙත් කාමයන්ගේ ප්‍රහාණය අවශ්‍යයි කියලා උගන්වනවා. රූපයන්ගේ ප්‍රහාණය, ඒ වගේම වේදනාවේ ප්‍රහාණය බුදුහාමුදුරුවෝ පනවනවා. ඒ කියන්නේ ඒවා ප්‍රහාණය කළ යුතු බව සිහිපත් කරනවා. අපිත් ඒ වාගේම ඒවායේ ප්‍රහාණය අවශ්‍යයි කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ අනුව බැලුවහම ඔය ශ්‍රමණ භවත් ගෞතමියොත් අමුතු බණක් කියන්නේ නෑ, අපි කියන බණම තමයි කියන්නේ කියලා කිව්වා. මෙන්න මේ කතාව අද කාලෙත් බොහෝ දෙනා අතර තියෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අපි හාඳුරන්නේ බොහෝ දෙනා මතක් කරනවා ඔය හැම ආගමකම කියන්නේ ඉතින් පව් කරන්න එපා, පින් කරන්න, හොඳ කරගෙන ඉන්න කියලා මේ අලුත් ආගමික සංවාදයක් ලෝකයේ තුල ගොඩනගලා තියෙනවා, මේ ඉන්ටර් රිලිජියස් ඩයලොග් කියලා, අන්තර් ආගමික සංවාදය කියලා. ඒකෙන් හැමෝම ඒ කට්ටිය අදහස් කරන්නේ මේ ලෝකේ පහළ වෙලා තියෙන, බිහි වෙලා තියෙන හැම ආගමක්ම එකයි. නිසා ඔය කෝක අදහගෙන හිටියත් හොඳයි කියන කතාව. අන්න ඒ කතාවටත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී නිවැරදි පිළිතුරු ලබා දෙනවා. අපි හාමුදුරුවෝ කියන විස්තර කරાવી. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන කාරණා ගැන කොහොමද කරුණු පැහැදිලි කරේ කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ මේ පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශයට නිසි ලෙසින් උත්තර දෙන්න දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා පිණ්ඩපාතේ කරලා ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ පරිබ්‍රාජකයන් කියපු කතාව මතක් කළා. අන්න එතෙන් පටන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙළගස්වන්නේ. අපේ හාමුදුරනේ මෙතන මේ සූත්‍රයේදී සිහිපත් වෙනවා වචන දෙකක් මූලිකව, කාම, රූප, වේදනා කියලා. අපේ හාමුදුරනේ අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට, ශ්‍රාවක පින්නතුන්ට අවධාරණය කරමු, කියලා දෙමු. මොකද කාමය කියලා කියන්නේ කියන එක ගැන. තෙරුවන් සරණයි. ගෞරවනීය
අපේ කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අද අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඊටාම වටිනා පුන් පොහොය දවසක් තරුණවන්ම පහළ වෙච්ච පුන් පොහොය දවස තමයි ඇසලපුර පසළොස්වක් පොහොය දවස කියලා කියන්නේ. ඉතින් ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ තථාගතයන් වහන්සේ මේ දුක පිළිබඳව දුක අවබෝධ කර ගැනීම පිළිබඳව දේශනා කළා. ඉතින් අද ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ මේ මහා දුක් ගොඩ පිළිබඳව අපිට කතා කරන්න ලැබීම ලොකු භාග්යක්. මොකද මේ දුක අවබෝධ කිරීම තුළින් තමයි අපිට සමුදය ප්‍රහාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ මහා දුක්ඛඛන්ද සූත්‍රයේ මුලින්ම සඳහන් වන්නේ මේ කාමය. එහෙමයි. ඉතින් කාමය කියලා කිව්වහම දීර්ඝව විස්තර කරන්න පුළුවන්. නමුත් අපේ සූත්‍රයට ගැලපෙන විදිහට අපි ගත්තොත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ කාමය කියලා කියන්නේ සංකල්පයක්. එහෙමයි. සංකල්පයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සිතුවිල්ල. එහෙමයි. එහෙමනම් මෙන්න මේ අපි ලොකුවට මේක අල්ලගත්තට උදේ කල්පනා කරලා බැලුවොත් මේක චෛතසිකයක් පමණයි. එහෙමයි. හැබැයි මේක චෛතසිකයක් වුණාට සිතුවිල්ලක් වුණාට මේ අනවරාග්‍ර සංසාර ගමනට ප්‍රධානම බලවේග දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව, අනිත් එක තමයි තණ්හාව. එහෙමයි. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ ඇත්තට මේ කාමය තමයි. එහෙමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි මට හිතෙනවා අපේ ප්‍රේක්ෂක පින්නතුල්ලාට මේ වෙලාවේ හැටියට අපි මේ කාමය කියලා කියන්නේ කැමැත්ත කියලා හඳුන්වන ප්‍රමාණවත් කියලා. ඒ කාම කියන වචනේ වචනාර්ථය කැමැත්ත. එහෙමයි. එතකොට අපි හාඳුරන්නේ දැන් කැමැත්ත කියන එක ඕනෑම දෙයකට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. දැන් සරලව ගත්තොත් අපි ඇහෙන් දකින රූපවලට කැමති, කනෙන් අහන ශබ්දවලට කැමති, නහයට දැනෙන ගඳ සුවඳවලට කැමති. ඒ වගේ කැමැත්තක් තියෙනවා. ඒ වගේම සමහරු බණ අහන්න කැමති, සමහරු බුදුන් වඳින්න කැමති, සිල් සමාදන් වෙන්න කැමති, පින් කරන්න කැමති. එතකොට ඒ කැමැත්ත කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඇත්තටම හොඳ තැනක්. මේ සමහර තරුණ දරුවෝ සමහර අම්මලාගෙන් තාත්තලාගෙන් ওই ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ නිවන් දකින්නත් තියෙන කැමැත්ත තණ්හාවක් නේ. එහෙමයි. කියලා කියනවා. එහෙමයි. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ කුසල් කරන්ඩ නිවන් අවබෝධ කරගන්න බණහඬ ඒ තියෙන කැමැත්තට අපි තණ්හාව කියලා කියන්නේ නැහැ, ලෝභය කියන්නේ නැහැ. එහෙමයි. ඒකට අපි කියන්නේ ධර්මච්ඡන්දේ. එහෙමයි. කුසල ඡන්දේ. කුසල ඡන්දේ. එහෙමයි. ඒක ඇත්තටම ඡන්දේ කියන්නේ හැම දෙයකටම කැමැත්තක් තියෙන්න එපේ. එහෙමයි. ඒකනේ ඒක ඉර්ධිපාදයක් වෙන්නේ. එහෙමයි. එහෙමනම් එතනදී මේ සූත්‍රයේ සඳහන් වන කැමැත්ත නැත්තම් තමයි දැන් අපි මේ ඇහෙන් දකින රූප අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් වන්නේ ආස්වාදේනේ. එහෙමයි. ආස්වාදයේ ලකුවට අපි කතා කරන්න දෙයක්වත් නැහැ. නමුත් අපි ආස්වාදයක් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ආස්වාදේ හොඳ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක කතා කරන්න එපා. ඒක යට ගහන්න එහෙම එකක් නැහැ. එහෙමයි. තථාගතයන් වහන්සේ ආස්වාදයක් ඉතාම හොඳින් පෙන්නනවා. එහෙමයි. ඊළඟට තමයි උන්වහන්සේ ආදීනව ආදී දේවල් එහෙමයි. පෙන්වන්නේ. අපි හඳුරන්නේ දැන් ආස්වාදය ආදීනවය පැත්තට යන්න කලින් තවත් පොඩි විග්‍රහයක් කරගමු. දැන් අපි දන්නවා මේ ලෝකය ගත්තාම මේ ලෝකයේ මේ කාම වස්තුන්ගෙන් පිරීලා තියෙනවා කියන. පංචකාම සම්පත් එහෙම නැත්නම් පංචකාම වස්තු. එතකොට ඒවට ඇයි කාම වස්තු, කාම සම්පත් කියලා කියන්නේ? ඇත්තටම දැන් කාමයේ දැන් පංචකාමය ස්වාමීන් වහන්සේ දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහනේ පංචකාමය කියලා කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ ලෝකේම තියෙන ඔච්චරයි. හොඳට කල්පනා කරලා බලපුවාම ලෝකය කියන්නේ ওই ගොඩවල් ටික තමයි. ওই ගොඩවල් ටික තමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම කෙනෙක් සැප විඳිනවා, දුක් විඳිනවා කියලා දෙකක් තියෙන සාමාන්‍ය ලෝකේ. එහෙමයි.
අපි කියනවා අහවලානම් සැප විඳිනවා අහවලා දුක් විඳිනවා කියලා. මොකද්ද මේ සැප විඳිනවා කියලා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ තමන් මේ ඇහැට කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතනයට නැත්නම් ඇසට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප විඳිනවා. එහෙම. අපි කැමති රූප ලැබෙනවා නම් ඕකනේ සැපේ. එහෙම. ඇහි සැප. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ කනට තමන් කැමතිම ශබ්ද ඇහෙනවා නම් තමන්ට ආදරෙන් කතා කරනවා නම් තමන් වර්ණනා කරනවා නම් තමයි හොඳයි කියනවා නම් ඕක තමයි තියෙන්නේ. සැපේ. කනේ සැපේ. කනෙන් විඳින සැපේ. සැපේ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ නාසය. නාසයට තමන් කැමති මාග්‍රහණ සුවඳ ලැබෙනවා නම් ඔන්න සැපේ. එහෙම. දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඕක තමයි සැපේ. එහෙම. අපි යන්නේ දැන් දිවට සහ නහයට ගත්තොත් දැන් රස කියලා ගත්තාම අපේ සමාජ සම්මතය තුල තියෙනවනේ අපේ හැමදෙරේ රස කියලා. දැන් පැණි රස, අකුරු රස, සීනි රස ඒ විදිහට. එතකොට සමහරෙක් ඒකට කැමති නැහැ. එතකොට එතනදී ඒ රසය රසවත් භාවයේ පිළිබඳව නෙවෙයි ප්‍රශ්නේ තමන්ගේ කැමැත්ත පිළිබඳව ප්‍රශ්නේ. තමන්ගේ කැමැත්ත පිළිබඳව ප්‍රශ්නයක්. එහෙමයි. දැන් සමහර වෙලාවට දැන් කෙනෙක් කැමති දෙයට තව කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් මෙතන කියන්නේ පුද්ගලයා කැමති දේ. ඒ පුද්ගලයා යමකට කැමැත්තක්ද තියනවද ඒ කැමැත්තෙන් යා සැපයක් විඳිනවා. ඒ කැමැත්ත දැන් සමහරු ඉන්න පුළුවන් මේ බැනුම් අහන්නත් කැමති අය ඉන්න පුළුවන්. ඒකෙන් කිසියම් වින්දනයක් ලබනවා යා. එහෙම වින්දනයක් ලබන අය ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ තමන් කැමති දේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සම්මතයක් ගත්තාම ඕනම කෙනෙක් කැමති ප්‍රිය රූප දකින්න. ඕනම කෙනෙක් කැමති ප්‍රිය ශබ්ද අහන්න. ඕනම කෙනෙක් තමන් කැමති ආග්‍රහණ විඳින්න කැමති. එහෙමයි. තමන් කැමති රස දැන් එතනින්ම තේරෙනවා තමන් කැමති රස. ඒක තමයි කාම කියන වචනේ තවත් කෙනෙක්ගේ තේරුම. ඊළඟට සම් තමන් කැමති පහස. ඒතර බලන්න දැන් එතකොට කෙනෙක් සැප විඳිනවා කියලා කියන අමුතු දෙයක් නෙවෙයි. දැන් විශාල මාලිගාවක කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමයි. ඒ මාලිගාවේ ඉන්න කෙනා බාහිරින් දකින්න කෙනා අතන විශාල මාලිගාවක අහවල් පුද්ගලයා ඉන්නේ. එයා ලොකු යාන වාහන පාවිච්චි කරන්නේ. දැසි සේවක සේවිකාවෝ එයාට ඉන්නවා. හැම දෙයකින් මෙයාට කිසිම අඩුවක් නැහැ. එයා නම් හොඳට සැප විඳිනවා කියලා හිතුවොත් ඒක වැරදි. එහෙමයි. ඉතින් අපිට බාහිරයට පේන එයා සමහර වෙලාවට මහා ගිනි ගොඩක ඉන්න පුළුවන් එතන. එහෙමයි. මහා බාහිරින් පේනවා විශාල මාලිගා, විශාල වාහන, ඒ වගේම දැස්සෝ මිල මුදල් ඔය හැම එකක් තිබුණත් එයා දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි. සමහර වෙලාවට කෙනෙක් පැල්පතක ඉන්නේ. ඒ පැල්පතේ ඉඳගෙන ඔය කියන සැප සියල්ලම ලබන්නත් පුළුවන්. පුළුවන්. බාහිරව කෙනෙක් දකින දේම නෙවෙයි සැපය. සැපේ අනිවාර්යයෙන්. මට මතක් වෙනවා අපේ හන්නේ මේ පුංචි කතාවක් මේ නිදිමත වෙලාව නිසා මම හිතනවා ඒක කිව්වොත් හොඳයි කියලා. කෙනෙක් හිටියලු මේ ජීවිතය ගැන හොඳටම කලකිරිලා මොකද්ද මේ ජීවිතය කියලා සියදි විහාන කරගන්න ඒ මිනිස්සයා ගියාලු. යනකොට ඒ මිනිස්සයා දකින්නවලු අත් දෙකම නැති ආබාධිත පුද්ගලෙක් අපේ හාන්දරනේ මේ බ්‍රේක් ඩාන්ස් කරනවා. නටනවා මෙයා. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා කිව්ලු මම මේ පුංචි ප්‍රශ්න කරන මගේ ඔළුව මේ ගිනි අරගෙන වගේ හිත හොඳටම කලකිරිලා මම මේ මැරෙන්න යනවා. ඔයාට මේ අත් දෙකක් නැතිලා කොහොමද මේ සතුටෙන් මෙහෙම ඉන්නේ කියලා කිව්වා. ඇහවලු. අර බැලුමට එයා සතුටෙන් ඉන්න බව හිතලා මොකද නටන හින්දා. එතකොට ඇහුලා අයියෝ මේ මං සතුටෙන් ඉන්නවා කියලා කියන්නේ. නෑ ඔයා මේ සතුටට මේ නටන්නේ කියලා. ඒතර මේ නටනවනේ මේ මෝනේ මැස්සෙක් වහලා එලව ගන්න බැරුව දඟලනවා කියලා. අන්න ඒ වගේ අපේ හාන්දරනේ බාහිර සමාජයේ මිනිස්සු එක පුද්ගලයෝ දිහා බලලා එක නිර්ණායකයන්ට එනවා තීරණවලට එනවා ආහවලා සැප විඳිනවා කියලා. එතකොට ඒ සැපය අනුන්ට සාපේක්ෂ නෙවෙයි තමන්ට සාපේක්ෂව තමයි සැපේ පිරන්නේ. එතකොට සමහර වෙලාවට අපේ හාන්දරනේ මේ කියන පංචකාම සම්පත්තල තියෙන මේ ලක්ෂණ හැම එකම එකද? මොකද දැන් ධර්මයේ සඳහන් කරලා තියෙන දැන් රූපේ, ශබ්දේ ආදී අරමුණු හඳුන්වන තැනදී වචන කීපයක් තියෙනනේ අපි හඳුනන්න හොඳට පුරුදුයි. ඉට්ඨා, කාන්තා, මනාපා, පිය රූපා, කාමූප සංහිතා, රජනීය ආදී වශයෙන් සඳහන් කරන්නේ. ඒ හැම වචනයකින්ම කියන්නේ අපි හඳුනන්නේ කැමැත්ත ඇති කරන ස්වභාවයද? පැහැදිලිවම සාමනාත් ඒ වචන සියල්ලම අපි ගත්තොත් ඒ හැම වචනයකින්ම කියන්නේ කැමැත්ත තමයි. එහෙමයි.
මොකද ඉතින් අර තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හැම කෙනෙකුටම ඒ තේරෙන ආකාරයට බොහෝම සරලව දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම කියපු උපහාසාත්මක කතා වුණත් ඒක හොඳට වදිනවා මේ. මොකද දැන් බලන කෙනාට පේන්නේ යා බොහොම විනෝදාස්වාදයකින් ඉන්නවා කියලා. නමුත් මේ මිනිස්සයා දැන් බලන්න ඇත්තට මූණේ වහපු මැස්ස අර අපි කතාවටත් කියන නගුට නැති ගුණා. එහෙමයි. මේ නැස්සික් කෙලව ගන්න සෑහෙන මහන්සියක් ගන්නවනේ. එහෙමයි. ඒ වගේ බාහිර ලෝකයට පේන දෙයම නෙවෙයි. ඇත්තටම කෙනෙක් තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව නම් බලනකොට ඉතින් අපි සම්මුතියත් එක්ක තමයි දැන් මේ දේශනාව කරන්නේ. ඉතින් සම්මුතිය හැටියට ගත්තොත් ඉතින් දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා. එහෙමයි. හැබැයි ඉතින් පරමාර්ථ වශයෙන් ගත්තොත් තථාගතයන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. එහෙමයි. මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. දුක මතයි. නමුත් ස්වාමීන් අපි දැන් මේ සම්මුති ලෝකේ ඉන්න කෙනෙකුට ඔක කිව්වට එහෙම එකපාරම ඔළුවට යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඇයි එහෙම එක සැරේට ඔළුවට යන්නේ නැත්තේ සම්මුති ලෝකේ ඉන්න කෙනෙකුට? ස්වාමීන් වහන්සේ දැන් මේ අපි දෙනම ගත්තත් අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේම ගත්තත් ස්වාමීන් වහන්සේ දැන් පුංචි දරුවෙක් අපි අරන් බලමුකෝ. පුංචි දරුවෙක් අපි ගත්තොත් ඒ දරුවට ඒ අම්මා තාත්තා ලෝභ කරන්න කියලා දෙන්නේ නැහැ. එහෙමයි. දැන් අම්මා තාත්තා කියලා දෙනවා පුතේ ඔයා ඊර්ෂ්‍යා කළා වැරදි. හෙට ඉඳලා ඔයා ඊර්ෂ්‍යා කරන්න ඕනේ. ආගේ අම්මයි තාත්තයි ඊර්ෂ්‍යා කරන විදියට කියලා ළමයාට කියන්න ඕනේ නැහැ. එහෙමයි. ළමයා අනිවාර්යෙන් දන්නවා ඊර්ෂ්‍යා කරන්න. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ අපි අනාදිමත් සංසාරේ මා කෙලවරක් නැති සසර අපි පුදුම විදිහට මේ අකුසල පැත්ත පුරුදු කරලා තිනවා. දැන් බලන්න අපි කොයි ලෝකේ ඉපදුණා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, තිරිසන් අපායේ, අනිත් අපායවල කොහේ ඉපදුණත් අපි මේ කූඹියෙක් ගත්තත් උත් දන්නවා පංචකාම සම්පatti විඳින්න උත් දන්නවා. එහෙමයි. එතකොට අපි වැඩියෙන්ම මේ සසර පුරුදු කරලා තියෙන්නේ ඒ පැත්ත. එහෙමයි. අපි සාමාන්‍ය පුංචි දරුවෙකුට දන් දෙන හැටි, ඒ වගේම ස්වාමීන් වහන්සේ නමකට වඳින හැටි, බණහන හැටි ඔය ඇන කියලා දෙන්න බෑ. නමුත් ලෝභ කරන්න කියලා දෙන්න ඕනේ නැහැ. එහෙමයි. මොකද අපි අර ඒ අකුසල පැත්තට සාංශ පියාපත් තියෙනවා. එහෙමයි. හැබැයි කුසල පැත්ත එහෙම නෙවෙයි බොහෝම උත්සාහයකින් වීරියකින් වැඩි දියුණු කර පුරුදු කර ගන්න ඕන දෙයක්. සාමාන්‍ය පංචකාම සම්පත්තිය කියන එක ඕනම කෙනෙක් ඒක අමුතුවෙන් පුරුදු කරන දෙයක් නෙවෙයි. හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධ භ්‍රමචාරී ජීවිතය කියලා කියන්නේ ඒක විශාල කැපකිරීමකින් කරන්න ඕන දෙයක්. එහෙම. අපි හන්නේ දැන් සාමාන්‍ය ධර්මයේ ඉගැන්වීමක් තියෙනවනේ. මේ ලෝකේ ප්‍රත්‍යඥ හැමෝම සැපට කැමති, දුකට අකමැති. සුඛකාමා දුක පටික්කුලා. එතකොට අපි හඳුරන්නේ කවුරු හරි කෙනෙකුට මේ සැප තියෙනවා නම් ඒ සැප විඳින එක ඒක නරකයිද? දැන් උදාහරණයකට ගත්තොත් ඇහක් තියෙනවා, බාහිර සමාජයේ ලස්සන රූපයක් තියෙනවා. ඉතින් ඒ රූපය බලන එක නරකද? ඒක කැත වැඩක්ද? හොඳ නැති එකක්ද? බාහිර සමාජයේ සද්දයක් ඇහෙනවා, ඒක කනෙන් අහනවා. ඒතකොට මේ සුඛාස්වාදය දෙන අරමුණු වින්දනය කරන එක, එහෙම නැත්නම් ඒ අරමුණු පරිහරණය කරන එක නරකයිද? ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කිව්වොත් එක ධර්මයේ තුල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක එයින් අපි අත මිදෙන්න ඕන. දැන් මොකද තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළේ සුඛංච කාමමයිකං දුක්ඛංච පවිවේකයක්. කියන්නේ කම් සැපයෙන් යම් කිසි සැපයක් ලැබෙනවා නම්, එහෙමයි. කම් සැපේ තුල යම් කිසි සැපයක් ලැබෙනවා නම්, එහෙමයි. විවේක සැපයෙන් යම් කිසි දුකක් ලැබෙනවා නම්, දැන් විවේකීව භ්‍රමචාරී ඉන්නකොට අපි හිතමු මහා විශාල දුකක් දැනෙනවා නම්, එහෙමයි. තථාගතයන් වහන්සේ වදාරනවා අර කම් සැපයෙන් ලැබෙන සැපයට වඩා විවේක සැපයෙන් ලැබෙන දුක උතුම්. එහෙමයි. අපි අහන්නේ මම ඇහුවේ ඒකම නෙවෙයි. මං ඇහුවේ දැන් කවුරු හරි ලස්සන රූපයක් තියෙනවා. දැන් බාහිර සමාජයේ මේ වටපිට බැලුවහම රූපයක් තියෙනවා. ඉතින් ඇහැට පේනවන රූපේ බලනවනේ. එසේ බැලූ පමණින් ඒක පවක් වෙනවද? එහෙම නැත්නම් කොහොමද මේ රූපය අපි හැසිරෙන්න ඕනේ? කියන්නේ ඔන්න ලස්සන රූපයක් තියෙනවා, ඇස් වහ ගන්න රූප බලන්න එපා කියලා එහෙම ඉන්න බෑනේ අපි අහන්නේ. නෑ අපේ හාමුදුරනේ දැන් එතනදී
අපි ඒක බොහොම අභිධර්මයේ කල්පනා කරලා බැලුවොත් එහෙම. අපි මේ සංසාර තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල අපි ධර්මයට කියන්නේ පටිච්චසමුප්පාදය. එහෙම. හැම දෙයකටම මේ ධර්මයේ තුල හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව කිසිම දෙයක් මේ ධර්මයේ තුල නැහැනේ. එහෙම. හැම දෙයකටම හේතුවක් තියෙන. ඒකයි බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් දෙන්න දෙන හොඳම පිළිතුර තමයි පටිච්චසමුප්පාදය. ඉතින් එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ මට තේරුණා. දැන් කෙනෙක් ලස්සන රූපයක් දකිනවා. ඒ රූපේ දැකීම හොඳද නරකද කියන එක. එහෙමයි. ඒක දුටුවා දුටු පමණයි. ඔව්. දිත්තේ දිත්ත මත්තා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මෙහෙමයි. අපි ඒක කතා කළොත් අපි ඇත්තටම ලස්සන රූපයක් දකින්නේ හේතුවක් නිසා. එහෙම. සංසාරේ අපි කරපු කුසලයක විපාකයක් හැටියට තමයි අපි ලස්සන රූපයක් දකින්නේ. එහෙමයි. හැබැයි ඒ රූපේ දැකීම නිසා අපි ප්‍රිය ජනක රූපයක් දැක්කොත් ඒ රූපේ දැකීම නිසා අපිට ඇති වෙන්නේ සාමස ලෝභ සිතුවිල්ල. අපි යෝනිසෝ මනසකාරයෙන් තොරව බැලුවොත් අනිවාර්යෙන් අපිට ඒ තුලින් ඇති වෙන්නේ අපි ඒක ප්‍රතිසන්දි විපාකයක් හැටියට එන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්ති විපාකයක් හැටියට ඒ බැලීමත් අපිට විපාක ඒකාන්තයෙන් ගෙන දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි ලස්සන අපි රූපයක් හන්නේ ඒක බැලූ පමණින් නැති වෙනවද ලෝභසිත? එහෙම නැත්නම් ඒ බැලුවාට පස්සේ හිතේ ඇති කරගන්න සිතවිලිත් එක්ක එන එකක්ද? බැලූ පමණින්ම ඇති වෙනව නෙවෙයි. නමුත් ඒ හා සම්බන්ධව සිත පවත්වන්න ඒක ඉතින් අකුසල දවන් ඒ ප්‍රමාණය අනුව එහෙම. අපිට ප්‍රමාණ කරන්න බෑ. එතකොට දැන් මෙහෙම හිතුවොත් දැන් ප්‍රත්‍යඥයෙක් ওই රූප දිහා බැලුවාම අපි දන්නේ නැහැ අකුසල් සිත ඉපදෙන්න පුළුවන් කියලා. දැන් රහතන් වහන්සේ නමකට ලස්සන රූපයක් වෙනුනහම කොහොමද රහතන් වහන්සේ එතන හැසිරෙන්නේ? අන්න ඒ විදිහටද දැන් අපි හැසිරෙන්න ඕන එතකොට? ඒ විදිහටම නෙවෙයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මේක පුහුණුවක්නේ. එහෙනම් දැන් අර සෝතාපන්න වෙනකන් අපිට දුගතිගාමී වීමට අවස්ථාව තියෙනවා සෝතාපන්න වීම දක්වා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඉගෙන ගන්න ඕන කෙනෙක් පුතත්ජන කෙනෙක් දුගතිගාමී නොවි ඉන්න නම් ආදිත්ත පර්යාය සූත්‍රය. ආදිත්ත පර්යාය සූත්‍රය හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඔන්න අපට යම් කිසි පිළිසරණක් තියෙනවා. තියෙනවා. එහෙමයි. දැන් බලන්න තථාගතයන් වහන්සේ මහා කාරුණිකයිනේ. උන්වහන්සේ කවදාවත් දේශනා කරනවද මේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව සිත පවත්ව ඉන්නවට වඩා හොඳයි කිව්වා තථාගතයන් වහන්සේ රත් වෙච්ච යකඩයකින් ඇහැට ඇන ගන්න එක. එහෙමයි. එතකොට දැන් එතන ඇහැට ඇන ගන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ තරම් ඒක ඒ ජීවිතයට පමණයි. එහෙමයි. නමුත් ඒ රූපේ බලබලා ඉන්න අවස්ථාවක හිත පවත්වමින් ලෝභයෙන් අනේක විද ක්ලේශ වලින් හිත පවත්ව ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. එහෙම. එතකොට අපායට වැටුණාට පස්සේ ආයෙ ගොඩ එනවා කියන එක අපිට පැහැදිලිවම ඕන තරම් මේ ධර්මයේ තුල උපමා තියෙනවා. ඉතින් ගොඩ එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. කන කැස් බෑව වියසුදුරින් අහස බලන වගේ දුෂ්කරයි. අන්න හරි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට එකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ අනුව මේ ධර්මයේ තුල යනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒක අපි මේ ධර්මය ඉගෙන ගන්න ඕන. අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන. මොකද පුතත්ජන කෙනෙක් හැටියට ස්වාමීන් වහන්සේ ලස්සන රූපයක් දැක්ක ගමන් ආසාවක් ඇති වෙනවා. එහෙමයි. ඒක පැහැදිලිනේ ස්වභාවිකයි. මොකද එහෙම ආසාවක් බැඳීමක් ඇති වෙන්නේ නැත්නම් ඉතින් නිකලෙස් උත්තමෙක් වෙන්න ඕන. එහෙ. නමුත් ඇති වෙනවා. හැබැයි ඇති නොවි ඉන්න බැරිද? නේ ස්වාමීන් වහන්සේ අපි හිතමු එකපාරම දැන් මේ විග්‍රහය කරලා ඊළඟට එහෙමයි. එන පොඩ්ඩක් පැහැදිලි කරමු. අපි හිතමු එකපාරම පුතත්ජන කමට රූපයක් දැක ගමන් හිත ගැස්සෙනවා. අපි එහෙම හිතමුකෝ. එහෙමයි. ඒ වෙලාවේ මෙයාට හොඳ මානසිකාරයක් තියෙනවා යෝනිසෝ මානසිකාරයක් තියෙනවා එයා ලස්සන රූපයක් දැක්කම අනේ ඉතින් ඕකත් අනිත් වෙලා යනවනේ කියලා යන්තම් වචනේ දාගන්න හිතා ගන්න පුළුවන් වුණාට ඒක කුසලයට හරව ගන්න පුළුවන්. එහෙමයි. දැන් අපි හිතමු අපි අකමැති දෙයක් දැන් අකමැතිම රූපයක් දකිනවා. තරහ පුද්ගලෙක් නැත්නම් අකමැතිම පිළිකුල් සහගත දෙයක් අපි සතෙක් වුණ වෙලා ඉන්නවා. දකිනවා. එහෙමයි. ඉතින් අපිට එහෙම දකිනකොට ඒ දුගඳයි හැම දෙයත් එක්කම අපි චී කියලා එක්ක අහක බලා ගන්නවා, කෙල ගහනවා. ඉතින් ඇත්තටම මේ තැන හොඳට හිත දිහා බැලුවොත් එතන පහළ වෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පූර්ණ සිත්. අපි ඒක දකින්න කැමති නෑ. දකින්න කැමති නෑ කියලා කියන්නේම පටිඝ සිත්. නමුත් අපි ඒක දැක්ක ගමන් සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට එහෙම පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි පිළිකුලක් ඇති වෙනවත් එක්කම
එයාට හිතා ගන්න පුළුවන් වුණොත් අනේ ඉතින් අපි පිළිකුල් කළාට මේ වගේම කොටසක් මගේ ශරීරෙත් තියෙන මගේ ශරීරෙත් කුණු වුණාම ඔහොමනේ කියලා හිතන්න පුළුවන් නම් අන්න එයාට කුසල් සිතක් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ඒකයි මේ ධර්මයේ තුල හොඳට ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය ඉගෙන ගන්නවත් එක්කම අපි මානසිකාරය දියුණු කරන්න ඕනේ. කියන්නේ සතිය දියුණු කරන්න ඕනේ. එහෙමයි. ඒකයි සාමාන්‍යතර ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් බාහිර වශයෙන් ශ්‍රී සද්ධර්මයේ ලැබිලා අභ්‍යන්තරික වශයෙන් යෝනිසෝ මානසිකාරයේ දියුණු වෙන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒකයි. නැත්නම් දැන් ධර්මයේ උතර ධර්මඥානෙ තියෙනවා. ධර්මඥානෙ තිබ්බට ඒක ගලප ගන්න බෑ අර යෝනිසෝ මානසිකාරය නැත්තම්. අපි හන් දැන් මම මේක මට වැටහිච්ච විදිහට මෙහෙම කිව්වොත් හරියද? දැන් රහතන් වහන්සේ නමක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු හමුවේ අපි හාමුදුරු කියපු විදිහට ෂණිකව හෝ ඇලෙන්න යන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ. එය සහ මුලින්ම එහෙම ඒ චන්ද්‍රාගය සම්පූර්ණ නැති කරලා තියෙන නිසා කිසිම ගැටලුවක් එහෙමයි. සාමාන්‍ය පුහුදුන් කෙනෙක් කියන්නේ රහත් නොවෙච්ච කෙනෙක්ට එහෙම නෙවෙයි දුටු සැනින් යම්කිසි ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා. හැබැයි අපි හාමුදුරු කියපු විදිහට ධර්මඥානය පුරුදු කරලා තියෙනවා. ඒ මගින් යෝනිසෝ මනසිකාරය එතෙන්ට බොහොම ඉක්මනින් හඳව ගන්නවා. ඒ තුළ අර ෂණිකව ඇලීමක් හෝ ගැටීමකට ගියාට ඊට පස්සේ ප්‍රපංච වශයෙන් අර අරමුණ මේ කෙලෙස් අරමුණු දක්වා වර්ධනය කරගෙන යන්නේ නැතුව ඉන්න පුළුවන්. පුළුවන්. දැන් අපේ හඳුන් දැන් උතනදී ඇත්තටම කුසල පැත්තත් අපි කතා කරොත් ශ්‍රාවකයාට ඒක ලොකු සාධාරණයක්. එහෙමයි. දැන් ඇත්තටම දැන් අපි බොහෝම සද්ධාවෙන් හොඳට සිත පහදවාගෙන අපි මල් වට්ටියක් තථාගතයන් වහන්සේට පූජා කරනවා කියලා හිතමු. එහෙමයි. ඒ වෙලාවේ අපේ සිතේ පවතින්නේ හොඳට සිත පිබිදිලා නෙළුම් මලක් වගේ තියෙනවා. අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන අපි ඒ පූජාව කරනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම අර රහතන් වහන්සේටත් මල් වට්ටියක් පූජා කරනකොට ඒ සිතමයි පවතින්නේ. එහෙමයි. දැන් වෙනස තමයි රහතන් වහන්සේට ඒ සිත හැම වෙලෙම පවතිනවා. එහෙමයි. උන්වහන්සේගේ හිතේ ලෝභ දේශ මොහ නැහැනේ. එහෙමයි. නමුත් අපි ඒකයි තථාගතයන් වහන්සේ මේ ආමිස පින්කම් ආමිස පූජා තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප නොකළේ අපි කෙරෙහි අනුකම්පාවයි. එහෙමයි. මොකද තදංග වශයෙන් ඒ මොහොතට හරි සම්බුද්ධ පූජාව පවත්වන වෙලාවට හරි අපේ සිතේ රාග දේශ මොහ නැත්තම් මහා තනසිල්ලක් නේ. ස්වාමීන් වහන්සේ තදංග වශයෙන් ටික ටික කෙලෙස් යටපත් කරලා ඊට පස්සේ තමයි අපිට පුළුවන් කාලයකට මේ කෙලෙස් එන්නේ නැති වෙන යටපත් කරන්න. විස්කම්බන වශයෙන්. එහෙමයි. එහෙම කරලා තමයි කාලයක් ගිහිල්ලා මේක සමුච්ඡේද වශයෙන් සහ මුලින්ම නැති කරලා දාන්න පුළුවන්. නැතු එකපාරම මේ කෙලෙස් නැති කරන්න බෑ. බෑ. ඉතින් එහෙමනම් අර තියෙන අර යකඩේ නැත්තම් අර රිදියේ තියෙන මල නැත්තම් මලකඩ ක්‍රමානුකූලව අර ගින්නට අල්ලලා ඉතින් තලලා ක්‍රමානුකූලව ඒ වඩුවා අයින් කරනවා වගේ අපිත් මේක තෝකතෝකම් කනේ. කම්මාරු රජතස්තේව කියලා තියෙන. එහෙමයි. ඉතින් බොහොම ක්‍රමානුකූලව තමයි කෙලෙස් නැති කරන්න ඕනේ. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට ස්වාමීන් වහන්සේ පුතත්ජන අපට මේ ධර්මයේ ඉගෙන ගැනීම තුළින් මේ පංචේන්ද්‍රයන් හරහා සිද්ධ වෙන ඒ ඇලීම් ගැටීම් ස්වභාවයන් පාලනය කරගෙන ඒවා හැමදේම කුසල පැත්තට අපට හරවන්න පුළුවන්. ඒකට හොඳ මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක් තියෙන්න ඕන. එහෙමයි. අපි හන්නේ දැන් මේ සූත්‍ර දේශනාවටත් අදාළව ගත්තොත් දැන් අපි ගත්තොත් පංචකාම සම්පත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් වල සාමාන්‍ය පුහුදුන් ස්වභාවය තමයි ඇලෙන එක. නේද? එතකොට ඒ ඇලෙන හෝ ගැටෙන්නත් පුළුවන්නේ අකමැති අරමුණක් ආවොත් එතකොට අපේ හාමුදුරනේ දැන් මේ පංචකාම සම්පත් වල ඇලෙන්නේ ඇයි කියලා ඇහුවොත් කවුරු හරි කෙනෙක් එතෙන්දී එනවා ඒ තුළ තියෙන ආස්වාදය කියන එක. ඒතර අන්නේ ආස්වාදය කියන වචනය අපි මෙතන මේ සූත්‍රයේදී අවධාරණය වෙච්ච වචනයක්. ආස්වාදය කියන වචනේ අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු. හැම කාම වස්තුවකටම කොහොමද මේ ආස්වාදය ගැලපෙන්නේ කියන එක. ඔව් අපි ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් තථාගත ධර්මයේ තියෙන නිර්මලත්වයේ නෛර්යානික භාවය වෙන්නේ මේකයි. අර මම මුලින් මතක් කරපු විදිහට උන්වහන්සේ මේකේ ආස්වාදයෙන් සමහර දර්ශනවල ඕක ගැලපෙන්නේ ඕක හොඳ නැහැ. එහෙම වහන ගතියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේ ආස්වාද පැත්තත් පෙන්නනවා. ඒ ආස්වාද පැත්ත පෙන්වුවාට පස්සේ තමයි කෙනෙකුට අනිත් පැත්ත තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක ආස්වාදය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන දැන් කාමයේ ආස්වාදය කියලා කියන්නේ මේ ඇහෙන් දැකිය යුතු. ඒ අතර මේ ලෝකයේම මේ ටිකම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙමයි.
මේ ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් අන්න ඒක කාමයේ ආස්වාදේ. එහෙමයි. දැන් මේ ඇහෙන් දකින්න ඕන. ඉතින් ඒ කැමැත්ත ඇති කරවන්නට හේතු වෙන ස්වභාවය තමයි ආස්වාදනීය ස්වභාවය. ඊළඟට අපි කන ගත්තොත් මේ කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්දයක් තියෙනවා ඔන්න කාමයේ ආස්වාදය. එහෙමයි. ඒ ශබ්ද නැවත නැවත අහන්නට පොළඹවන ස්වභාවය. පොළඹවන ස්වභාවය. ඒකට ඇත්තටම ඔකට ඉතින් එහෙම ආස්වාදයක් නැත්තම් නැවත නැවත ඒ අරමුණු පරිහරණය කරන්න සිතක් පහළ වෙන්නේ නැහැ. සිතක් පහළ වෙන්නේ නැහැ. දැන් සානස බලන්න දැන් මේ ආස්වාදයට ලොල්ුණා කෙනෙක් සින්දුවකට කැමති. දැන් සාමාන්‍ය විනාඩි 3ක් 4ක තියෙන සින්දුව දැන් බලන්න මේ ගීතය මෙයා නිතරම මේක අහනවා. එහෙමයි. දැන් ඔය ගීතයක් සාමාන්‍ය බණක් නම් එහෙම අහන්නේ නැහැ නේ. එහෙම. එක බණක් ඇහුවට පස්සේ ආවක මං අහලා තියෙනවා. සත්පුරුෂයා ගැන කිව්වොත් ආපෝ සත්පුරුෂයා ගැන ඕන තරම් අහලා තියෙනවා. එහෙමයි. ඉතින් එහෙමනේ. නමුත් දැන් අර බලන්න කාම වස්තුවර තියෙන දැන් අර ගීතයේ මේ විනාඩි 3ක විතර තියෙන ගීතයක් මං ඕකට හරි ආසයි කියලා. ඉතින් ඕකම ආයිත් දාන්න කියලා රිවයින් කර කර අහනවා. ඒක අහනවා. එහෙම. එතන මොකද මේ කාමයේ තියෙන ආස්වාදය. ඉතින් හැබැයි ඔක ධර්මයේ පැත්තට ධම්මකාම වුණොත් ධර්මයට කැමති වුණොත් අර විදිහම තමයි ඒත් එහෙමත් අහන පිරිස ඉන්නවා. දැන් උදාහරණ කරගත්තොත් YouTube හරහා බලන ධර්ම දේශනා ශ්‍රවණය කරන අය මම දන්නවා අපේ හන්නේ දැන් ඔය වෙළඳ දැන්වීම යනකොට ඒවා ඔක්කොම ඉක්මනට පාස් කරලා අදාළ ධර්ම කාරණා විතරක් අහන්න පෙළඹිච්ච පිරිසක් ඉන්නවා. අනිවාර්යයෙන්ම සංස මොකද දැන් ඒකට දැන් ඒක අපි සදහැවත් පින්නතුල්ලට අපි කියන්න ඕනේ දැන් මේ බණ අහනකොට එකම බණ අපි උනත් දැන් අපි ධර්ම ශ්‍රවණය කරනවා. අපි බණ කියන විතරනේ ධර්ම ශ්‍රවණය කරනවා. එහෙමයි. ඒ බණක් අහනකොට ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න අපි කොච්චර අපි මහා ලොකු දැනුමක් තියෙනවා කියන අපි බණ කියනවා. ඉතින් බණ පොත් බලනවා. නමුත් සමහර අවස්ථාවල බණ අහනකොට එකම බණ දෙපාර තුන් පාර අහනකොට සමහරවිට පුදුම විදිහට අපිට මග ඇරෙන්න දේවල් අහුවෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ නිසා අපි ඒකටත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔන්න එහෙමනම් ඊළඟට නැවත නැවත ශබ්ද ඇසීම ආස්වාදයේ නිසා. ඊළඟට ස්වාමීන් මේ නාසයෙන් ආග්‍රහණය කිරීමත් එහෙමයි. දිවෙන් රස විඳීමත් එහෙමයි. දැන් කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන ඊළඟට ඉතින් මේ කෙලෙස් හට ගන්න රසවල්නේ. ඒක කෙලවරක් නැහැ නේ රසේ. දැන් අපි හන්නේ දැන් කෑම කනකොට අපි දන්නවනේ සාමාන්‍ය ලංකාවේ සම්ප්‍රදායට අපි බත් වැඩියෙන් බෙදාගෙන එළවලු යම් ප්‍රමාණයක් අරගෙන අනාගෙන මිශ්‍ර කරගෙන කන්නේ. එතකොට හැම වතාවෙම හැම එළවලුයින්ම අරගෙන අනන්නෙත් නැහනේ. එක සැරයක් එළවලු දෙකක් ගන්නවා ඊට පස්සේ එළවලු තුනක් ගන්නවා ඊට බත් වැඩියෙන් දා ගන්නවා බත් අඩුවෙන් දා ගන්නවා. මේ විදිහට වර්ගීකරණයකට ලක් කර කර තමයි මේ බත් පිට අනන්නේ. ඒතර ඒ තුලත් ඒ ආස්වාදයක් සොයා යාමක් නේද තියෙන්නේ. පැහැදිලිවම සම්මත ඇත්තටම දැන් බලන්න ඔය ආහාර ටික ගැන ගත්තොත් අපි විවිධ දේවල් වලට දැන් ආහාරයක් සකස් කරගන්නකොට දැන් මිනිස්සු බලන්න ඔය වෙනුවෙන් කරන කැපකිරීම ඒක වැඩසටහන් බලනවා නැත්නම් කොහේ හරි තියෙන කෑම වට්ටෝරුවල් ලියා ගන්නවා. ඊළඟට ඕක සකස් දැන් ඒක ආස්වාදයේ පැත්තටද යන්නේ ආදීනෝයේ පැත්තටද? නෑ ඇත්තටම සනස. දැන් මම කිව්වේ ආදීනෝ පැත්ත නෙමෙයි මම කියන්නේ ඒකත් ඇත්ත. එහෙමයි. ඒක ආදීනෝ පැත්තට යනවා. එහෙමයි. නමුත් දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් ඔය එතකොට සකස් කරගෙන ඔය ආහාරය ගත්තාම සාමාන්‍යයෙන් ආහාරයක් අපි ගත්තාම ඒ පොඩි අවස්ථාවනේ. එහෙමයි. නමුත් ඒ අවස්ථාවට බලන්න මේ චූටි තැන අල්ලන හැටි මේ අපි ඒ වෙනුවෙන් කරන පරිශ්‍රමය ඔක්කොම අතහැරලා අර චූටි සැපේනේ අපි අල්ලන්නේ. එහෙමයි. දිවට දැන් ආහාරයක් ගත්තාම හොඳට ආහාරයක් පිගානක් තිබ්බට අපේ ආස්වාදයක් අපිට දැනෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට දැන් ඔය ඇහි ගෑවට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට වෙන කොහොමවත් ඒ ආහාර තිබ්බට ආස්වාදයක් දැනෙන්නේ නැහැ නේ. දිවේම තියන්න ඕන. ඊළඟට දිවෙන් පහලට ගිය ගමන් ඒත් ඉතින් ආස්වාදයක් නැහැ නේ. මොකද බඩ කියන්නේ අද නම් ඊට පස්සේ ආදීනව තමයි ගොඩක් වෙලාට එන්නේ. ඔව් බඩ කියන්නේ නැහැ අද නම් හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් ආවයි නැත්නම් හොඳ චොක්ලට් එකක් කෑවේ කියලා බඩ කවදාවත් කියන්නේ නැහැ. එහෙමයි. අර දැනෙන චූටි අවස්ථාවට අපි අහු වෙනවා. ඒක තමයි ආස්වාදය. ඊළඟට සංස්කෘතික කයටත් එහෙමයි. කයට ලබන අපි කැමති පහස තමයි ආස්වාදය. ඉතින් මේක නැවත විඳින්න බොහෝ දෙනෙක් කැමති. ඉතින් මේක තමයි කාමේ ආස්වාදය කියන්නේ. එහෙමයි. අපි ප්‍රිය කරන රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ හෝ අපට ලැබෙනවා නම්
ඒ ලැබෙන දේ කාම වස්තු හැටියට හඳුනන. ඒ කාම වස්තුන්ගෙන් යම් කිසි සුවයක් විඳිනවා නම් සැපයක් ලැබෙනවා නම් ඒක ඒ කාම වස්තුවේ තියෙන ආස්වාදයේ හැටියට ආස්වාදයේ හැටියට පැහැදිලි කරනවා. සාංශ දැන් ඇත්තටම අපි දෙනමට වුණත් දැන් හිතෙනවා මේ වෙලාවේ වුණත් නෑ ඇත්තට මේ ලෝකයේ මිනිස්සු මේ ආස්වාදයේ කියලා මහා ලොකුට අල්ලගත්තට ඇති දෙයක් නෑ අන්තිමට. එහෙමයි. මේ ඇසට කනට නාසයට දිවට මෙන්න මේ කයට ලැබෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ තමයි ඉතින් ආස්වාදය. ඒක වඩා දෙයක් නෑ. නමුත් ඕක සාමාන්‍ය ලෝකයාට ඕක ගැන හිතන්නේ නැත්නම් කිසිම තේරුමකුත් නෑ. සමහරවිට වයසට ගිහිල්ලත් ඒ වැටහීමක් නෑ. එහෙමයි. ඒ මොකද මේ මොකද්ද මේ ආස්වාදය කියලා හිතලවත් නෑ. අපි හන්නේ දැන් මෙහෙම හිතුවොත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාම වස්තුන් හොඳට ප්‍රියවට මනාපවට තියෙන හින්දා තමයි මේ ආස්වාදයේ හින්දා තමයි මගේ හිතේ ඇලීම් ඇති වෙන්නේ. ඒ හින්දා මම මේ ඇහැට පේන හැම එකක්ම ලස්සනට තියාගන්න කැමති නෑ. මට ඔය වැඩි ලස්සන වුණ නෑ. මේවා හොඳට ලස්සනට තිබ්බොත් පිරිසිදුව තිබ්බොත් තමයි මේකට ඇලෙන්නේ. ඒ වගේම මේක සුවඳට තිබ්බොත් තමයි මේකට ඇලෙන්නේ. ඒ හින්දා මට මේ සුවඳ වුණත් නෑ. ඔය ආදී වශයෙන් මේවා කෙනෙක් ප්‍රතික්ෂේප කරලා ඉව නැතුව ඉන්න වගේ උත්සාහ කරනවා. ඒක හරි ප්‍රතිපදාවක්ද? ඒක ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වැරදි ප්‍රතිපදාවක්. දැන් තථාගතයන් වහන්සේ වුණත් දැන් එදා කොට්ටිත මහරහතන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේගෙත් අර සාකච්ඡාවේදී පැහැදිලි වෙනවානේ. තථාගතයන් වහන්සේත් එහෙමනම් කොච්චර ඇහැට ලස්සන රූප දකින්නවද? උන්වහන්සේ කනට කොච්චර ප්‍රිය ශබ්ද අහනවද? උන්වහන්සේටත් දිවක් තියෙනවා. අපිට වඩා ධර්මයේ සඳහන් වන්නේ රසනහර 700ක්. උන්වහන්සේට අපිට වඩා පුදුම විදිහට මේ රස දැනෙනවා. නමුත් උන්වහන්සේට බැඳීමක් නැහැනේ. එහෙමයි. උන්වහන්සේ චන්දරාගේ නැහැ. චන්දරාගේ නැති නිසා ඒ උන්වහන්සේ සෝවිමුත්ත චිත්තෝ මහා සැනසille වාසය කරනවා. එහෙමයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය අපිට පෙන්වලා තියෙනවානේ කොතනවත් ධර්මයේ ප්‍රිය රූප එපා කියලා ප්‍රිය රූප ඔක්කොම අහන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. එහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම අපිට ඒක හොඳටම පැහැදිලි වෙනවා. උන්වහන්සේ බෝසත් අවදී සුද්ධෝදන මහරජුරු මගේ පුතා ගිහි ගෙදරින් කෙරෙහි කලකිරෙන්නේ මේ ලෙඩු දැක්කම මහලු දැක්කම මලවිනියක් දැක්කම මේ වයසක මිනිස්සු දැක්කහම කියලා කල්පනා කරලා යොදුන් ගාණක් ඈත් කරනවා ඒවා. එහෙමයි. නමුත් උන්වහන්සේ වතින් කිසේ හරි දැකලා එක මොහොතින් උන්වහන්සේ කලකිරීම ඇති කරගන්නවා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම කවදාකවත් මේ තථාගත ධර්මය අනුව නම් අපිට ඒවා බැහැර කළා අර නිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ වගේ අපිට යථාර්ථයක් කරා යන්න බෑ. ඒ කියන්නේ අපට කැමැත්ත ආසාවල් ඇති වෙනවා කියලා ලෝකේ තියෙන සුන්දර වස්තුන් ලස්සන දේවල් කැත කරලා හෝ ප්‍රතික්ෂේප කරලා දැමීම නෙවෙයි කල යුත්තේ. ඒවා හමුවේ නොඇලී නොගැටී ඉන්න පුළුවන් මානසිකත්වයක්. මානසිකත්වයක් සකස් කරගෙන ඒ ධර්මයේ යථා බුද්ධේන දේශිතා කියලා දේශනා කරපු තථාගතයන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙලට අනුව. මොකද ඒ වචනේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අද නැත්තම් එක එක විදිහට මේවා මර්ධනය කරන්න මැඩපවත්වන්න නොයෙක් දෙනා පෙළඹෙන යුගයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙතක් තියෙනවා. උන්වහන්සේ වදාළ කෙලෙස් නැති කරන්න විශේෂයෙන්ම කළ යුතු දේ තමයි භාවනා කිරීම, විශේෂයෙන් සිහිය දියුණු කිරීම. එහෙමයි. මේ පංච ඉන්ද්‍රියත් එක්ක කතා කරනකොට මේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේවා සම්බන්ධව කතා කරනකොට ස්වාමීන් වහන්සේ සිහියම තමයි අපි දියුණු කරගන්න ඕන. මේවා මැඩපවත්ව ගන්න. අපි හන් තව විදිහට මේක හිතුවොත් මේ පංචකාම සම්පatti ගැනම කතා කරන්නේ යම් තැනකට ගියාම එතන ලස්සන රූප තියෙනවා. ඒ රූපවල ඇලෙන්න පුළුවන්. පුහුදුන් නොදැමුණු මනසක් තියෙන කෙනෙක්. එතකොට යම් තැනකට ගියාම එතන ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දයේ ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. යම් තැනකට ගියාම එතන බොහොම සුවඳ ආග්‍රහණය වෙනවා. එතන ඇලෙන්න පුළුවන්. දැන් අපි දන්නවා සබ්බාසව වගේ සූත්‍ර දේශනාවලදී සඳහන් වෙන අපි හඳුරන්නේ අතිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කියලා කියනවා. සමහර කෙලෙස් තියෙනවා බැහැර වීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. එතකොට ඒ වාගේ පංචකාම අරමුණු හමුවේ කිසියම් විදියක බැහැරවීමක් වීම ඒ කෙලෙස් පාලනයට උපකාරයක් නේද? එහෙම පැත්තකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ප්‍රවෘත්ති ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණම ඒ බැහැරවීමක් තමයි. දැන් තථාගතයන් වහන්සේ කියන්නේ දේශනා කළේ මේ කාම ලෝකේ නැත්තම් මේ ප්‍රතිපත්ති පුරන කෙනෙකුට වනාන්තරයට ගිහිල්ලා නිදාගත්තත් සැපයි කියලා විනය පිටකේ සඳහන් වෙනවා. නිදා ගන්නවට නෙවෙයි
එහෙම. සාමාන්‍යයෙන් මේ කාම වස්තුන් තියෙන ලෝකයක ඒ වගේ ඈත් වෙලා සිත දියුණු කරන්න පහසුයි. දැන් අපි එහෙම. මේ වැඩපිළිවෙල ආරම්භ කරනකොට අපි හිතමු කෙනෙක් රියදුරු නැත්නම් වාහනයක් එලවන්න පුහුණු වෙනවා. ඒ කෙනා සාමාන්‍යයෙන් පිට්ටනිය කර ගිහිල්ලා මේක එලවන්න පුරුදු වුණොත් ටිකක් ඉක්මනින් වාහනේ එහාට මෙහාට ගෙන යන්න එයාට හැකියාව තියෙනවා. එහෙම. හැබැයි වාහන තදබද තියෙන අපි නගරයක ගිහිල්ලා එකපාර වාහනයක් අරන් මේ පුහුණුව ලබන්න ගියොත් සමහරවිට වාහනවල හැප්පෙන්න පුළුවන්, මිනිස්සුන්ගේ හැප්පෙන්න පුළුවන්. ඒ නිසා මූලික පුහුණුව ගන්න අවස්ථාවේ ඒ වගේම බැහැර වෙලා ඒ පුහුණුව ගන්න එක හොඳයි. ඒ නෙක්ඛම්මේ කියන එක දියුණු වෙනවා ඒ තුළනේ. නෙක්ඛම්මේ දිනන වෙනවා. එතකොට අර ක්ලේශ ධර්මයන් වලට අපි මූණ දෙන්නේ පුහුණුවක් ලැබලා. එහෙම. ඒ නිසා ඒ පුහුණුව ලබන අවස්ථාව දැන් සතිය වුණත් එහෙමයි. සිහිය දියුණු කරනකොට මුලින් හැම වැඩේම හිමීට කරන්න ඕනේ. එහෙමයි. හිමීට කරනකොට හිමීට කරගෙන දැන් අපි පිගානක් ගන්නවා නම් මම මේ පිගාන ගන්නවා කියලා දැනගෙන බොහොම සිහියෙන් ගන්න ඕනේ. ඒක මුල් කාලේ නිකන් රොබෝ කෙනෙක් වැඩ කරනවා වගේ වෙයි. එහෙම නෙවෙයි. සාමාන්‍ය ඒක තමයි මේ සිහිය දියුණු කරන ක්‍රමවේදය. එහෙම. ඉරියාපත භාවනාවක් පුරුදු කරනකොට මේ ඒ වගේ සම්පජාඤ්ඤ භාවනාවක් පුරුදු කරනකොට මුල් කාලේ අනිවාර්යෙන් හිමීට කරන්න ඕන. එහෙම. දැන් අපි සක්මන වුණත් එහෙමනේ. එහෙම. ටික මුල් කාලේ හිමීට කරන පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ ඕන තැනක ඕන වේගයකින් සිහියෙන් වැඩේ කරන්න පුළුවන්. එහෙම. ඊළඟට අපි කරන සෑම කටයුත්තක්ම එහෙමයි සිහිය දියුණු වුණාට පස්සේ අපිට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට දැන් සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඇත්තටම ඉතින් මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඒ විෂ භාග අරමුණු වලින් ඈත් වෙලා මූලික පුහුණුව ලබන එක ඉතාම හොඳයි. වැදගත්. එහෙමයි. අපි හන්නේ දැන් ඔය විදිහට කාමයන්ගේ ආස්වාදය තුල සාමාන්‍ය පුහුදුන් කෙනා ඇලෙනවනේ. ඒ වගේම ඇලෙන තරමට ගැටෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ඒ තුල මේ රාග ద్వේෂ ආදී කෙලෙස් අවසා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෙලෙස් ඇවිස්සෙන එක නවත්වා ගැනීම සඳහා ආස්වාදයට පස්සේ පුහුණු කළ යුතු දෙයක් තියෙනවද? ආස්වාදනීය විදියට අරමුණු දිහා බලන්නේ නැතුව ඒ අරමුණු දිහා බැලිය යුතු ආකාරය කුමක්ද? ඒකට ධර්මයේ සඳහන් කරනවා ආදීනව කියලා වචනයක්. එතකොට මේ ආදීනවය දකින්නේ කොහොමද කියන එක විග්‍රහ කරගත්තොත්. ඔව් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ පුතර්ජන ලෝකයා මේ ආස්වාදේම තමයි දකින්නේ. ආදීනවේ දකින්නේ නැහැ. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ ආස්වාදේ සාමාන්‍ය අබෑටයක් නම් ආදීනවේ මහා මෙර පර්වතයක් තරම් විශාලයි. ඒක සාමාන්‍යයෙන් අපිට මේ ගිහි ජීවිත ගත කරන ඕනම කෙනෙකුගේ ජීවිත තුලින්ම පෙන්වන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් පුංචි සැපයක් විඳින්න දැන් බලන්න පුංචි කාලේ ඉඳලා මේ ආදීනව පැත්තේ එක එක අංශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. එහෙම. අපි ගත්තොත් කෙනෙක් මේ පුංචි සැපයක් විඳින්න මොන තරම් පරිශ්‍රමයක් යොදනවද? දැන් ඉපදුනා. ඉපදිලා බහ තේරෙන වයස එනකොට ඔන්න අම්මලා ඇරයි යනවා ලදරු පාසලට. එහෙම. සමහර දරුවෝ හරි අකමැති ලදරු පාසල් යන්න. ඉතින් අඬනවා. අඬා හරි ඇදගෙන යනවා. එහෙම. ඒ ඇදගෙන යන්නේ මොකද? අර අනාගතේ ඉතින් සැප දෙන්නේ දරුවට. එහෙම. හැබැයි ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ධර්මානුකූලව මම කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් ධර්මානුකූලව බැලුවොත් ඒ ඇඬීමත් මේ කාමයන්ගේ ආදීනමක් තමයි. තමයි. එහෙම. ඊළඟට බලන්න ස්වාමීන් වහන්සේ දැන් ඉගෙන ගන්න අපි හඳුනන එතන පොඩ්ඩක් තවත් විග්‍රහ කරගමු. හොඳ තැනක්. ඇඬීමත් කාමයන්ගේ ආදීනවයක් හැටියට අපි හඳුරු දැක්ක. ඒ කියන්නේ හරියට කියනවා නම් තමන් කැමති දේ තමන් කැමති විදිහට නොවීම තුළ ඇති කරන ප්‍රතික්‍රියාවක් නේ අඬනවා කියලා කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් සාමාන්‍ය ලෝකයේ පොඩි ළමයි විතරක් නෙවෙයි අඬන්නේ. අනිත් බොහෝ දෙනා අඬනවා. එතකොට ඒද ඒ ආදීනවයක පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් බලන්න අපි අඬන අවස්ථා ගත්තොත් තමන් ප්‍රාර්ථනා කරන විදිහට තමන් කැමති වෙන විදිහට දෙයක් සිද්ධ නොවුනහම තමයි කෙනෙක් අඬන්නේ. එහෙමයි. ඉතින් ඇත්තට මේක ආදීනවයක් තමයි. එහෙමයි. ඒ කියන්නේ කැමැත්ත ආස්වාදය තමන් කැමති විදිහට නොලැබී යාම ආදීනවයක් බවට පත් වෙනවා. එතකොට ඒකේ ප්‍රතිචාරයේ ප්‍රතික්‍රියාව තමයි හඬා වැටීම. හඬා වැටීම. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය දැන් පොඩි ළමයා අඬාගෙන යනවා. ඔව්. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ වෙලාවට ඒක මතක් කරන එක බොහොම හොඳයි. මොකද ඊළඟට
දැන් එතකොට මේ ඇඬීමත් කාමයන්ගේ ආදීනවයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ බලන්න අපි දැන් ඔය එකම ප්‍රශ්න පත්‍රයේ අපි දිගින් දිගට කතා කරන එක තේරුම් ගන්න. නමුත් අපි ටිකක් කාටත් තේරෙන්න මේ කල්පනා කළොත් දැන් පාසල් දරුවා. ඉතින් සමහර දරුවෝ මේ යුගයේ සමහර වෙලාවට උදේ 5ට 5:00ට අම්මලා වැඩට යන වෙලාවට සමහර දරුවෝ පාසල් ඇඳුම් අඳින්නේ. එහෙමයි. පාසල් යන. සමහර වෙලාවට ඒ ළමයින්ට පන්ති පුදුම විදිහට හිතා ගන්නත් බෑ. මේ හවස 6ට විතර දැන් සමහරට දානේ වාදන ගෙනියන්න එනවා. මේ රෑ 8ට විතර ඉතින් අම්මලා කාර්ය බහුල. ඒත් ඒ ළමයා පාසල් ඇඳුම් ඇඳලා ඉන්නේ. එහෙමයි. එතකොට බලන්න ඉතින් ඇත්තටම කල්පනා කරලා බලනකොට ආදීනමක් නෙවෙයිද මේ පොඩි සැපයක් වෙනුවෙන්. එහෙමයි. එක ජීවිතයක ඉතින් ඕක සෑහෙන කාලයක් අවුරුදු 10ක් විතර ඔය වැඩේ දිගට යන්න ඉගෙන ගැනීම සඳහා දුක් විඳිනවා. එහෙමයි. ඉතින් ඕකත් ඉතින් කාමයන්ගේ ආදීනවයක්. ඉගෙන ගන්න මොකටද ඇහුවොත් සැප විඳින්න සැප කියලා. විඳින්න කියනවා. ඒ සැප විඳින්න වැඩි හරියක් අවුරුදු ගාණක් කරලා තියෙන දුක් විඳින්න. ඒ කරන අන්න එකයි ආදීනව පැත්ත. ඒකයි මම මුලින්ම කිව්වේ අර මහා මේරු පර්වතයේ වගේ ටික පේන්නේ නැහැ. අර චූටි සැපයක් වෙනුවෙන් මේ. හැබැයි ඉතින් මේක මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා පැත්ත කරලා නිදා ගන්න කියන එක නේ කරන්න සිද්ධ වෙනවා. එහෙම. නමුත් අපි අවබෝධයෙන් බැලුවොත් බලන්න අර පුංචි සැපේ වෙනුවෙන්. මොකද මේක ආත්ම ගානකට මේ ඉගෙන ගත්ත දේම උපකාර වෙනවා නම් ඒත් කමන්නේ නැහැ. එහෙමත් නැහැනේ. මේ ජීවිතේ යම් කිසි දවසක නිමා වෙන අවස්ථාවක සියල්ල ඉවරයි. එහෙම. ඒකෙදිත් අපිට තියෙන බලන්න මේකේ තියෙන භයානකත්වය අපිට පුංචි හරි සැනසෙල්ලක් තියෙනවා හරි. ඔයා මේ කාලේ ඉගෙන ගන්නවා. මෙන්න මේ කාලේ තරුණ කාලේ ගත කරනවා. මේ කාලේ මධ්‍ය වයසට එනවා. මෙන්න මේ වෙනකොට වයසට යනවා. අවුරුදු 90 දී මැරෙනවා කියලා විවස්ථාවක් පැනවීමක් තියෙනවා නම් පොඩ්ඩක් හරි සතුටුයි. අපි එතනදී අපි මරණයටපත් වෙන්නේ අපි නිමාවටපත් වෙන්නේ කියලා. එහෙම. එහෙමත් නැහැනේ දැන් අද අධ්‍යාපනය ලැබලා මුළු ලෝකෙෙම ඉහළම ප්‍රතිඵල අපි හිතමු ලංකාවෙන් හරි ලෝකෙෙම හරි ඉහළම ප්‍රතිඵල ලබාගත් ළමයා හෙට මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම. එතකොට මේ අපි මොන තරම් අවිනිශ්චිත ගමනක්ද මේ යන්නේ කියන එක හොඳට කල්පනා කරපුවම කෙනෙකුට නුවණින් කල්පනා කරනකොට තේරෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ දරුවා ඉතින් ඕන අධ්‍යාපන ඉතින් ඒවට කැප වෙනවා. ඊළඟට ඉතින් විශ්වවිද්‍යාලයට ඉතින් එහෙම යනවා. ඉතින් ඊළඟට ඉතින් අපි හිතමුකෝ දැන් ඔක්කොම කලේ රැකියාවක් හොයාගත්තයි කියලා. එහෙමයි. රැකියාවක් හොයාගත්තත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. එහෙමයි. ඒක හොයා ගැනීමත් මහ දුකක්. ඒක හොයා ගැනීමත් එක එක්කෙනා පස්සේ යන්න ඕනේ. අද කාලේ ඉතින් එහෙමනේ. එහෙමයි. ඉතින් ඔය විදිහේ අයදුම් පත්‍ර දාන්න ඕන. ඒවෙන් සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙන්න ඕන. සමත් වෙන්න. ඉතින් නොඑක් ප්‍රශ්න. ඉතින් ඒත් රැකියාව හොයාගත්තාම අපි කෙනෙකුට හුස්මක් ගන්න පුළුවන්. අනේ අම්මෝ ඇති අන්තම්. දැන් මගේ වැඩ ටික ඉවරයි. මම දැන් ගොඩ ගියා කියලා කෙනෙකුට හිතන්න බෑනේ. එහෙමයි. ඉතින් රැකියාවේ උනත් ස්වාමීන් වහන්සේ මුල් කාලේ ඉතින් දිගටම ඉතින් කැපිලි කෙටිලි ওই පැත්ත වල ඒවත් තියෙනවානේ. එහෙමයි. ඒවත් තියලා තිබිලා දැන් බලන්න සාමාන්‍යම රැකියාවට යන මිනිස්සු ඇත්තටම මේ මෙහෙම කතා කරනකොට ඉතින් මේ පැවිදි ජීවිතයේ ප්‍රෞಢ ජීවිතයේ පුදුම සැපයක් ඇත්තට. එහෙම තමයි මටත් හිතුනේ මම බේරිච්ච බේරිල්ල කියලා පහන. තව ඉස්සරහට කියනකොට තවත් මට සතුට ඇති වෙයි කියලා මට හිතෙනවා. තව පාරක් මහාන වෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් අපි බලමු දැන් ඊළඟට දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් දැන් කෙනෙක් රැකියාවට හැමෝටම යාන වාහන නැහැනේ. එහෙමයි. හැමෝටම යාන වාහන නැහැ. ඉතින් සමහර වෙලාවට ওই බස්වල තෙරපි මිනිස්සු උදේ පාන්දර වැඩට යනවා. ආපහු හවස් වෙනකොට බලන්න 6 7 5 ඉඳලාම බස්වල පිරිලා. එහෙමයි. ඉතින් තෙරපි ඕන ගෙවල් වලට එනවා. ඇවිල්ලා ඉතින් මොනවා හරි හදා ගන්නවා. ඉතින් කනවා, නිදා ගන්න උදේ 4ට නැගිටිනවා. ආය කෑම එකක් හදා ගන්නවා, ආය වැඩට යනවා. එහෙමයි. ඉතින් මේක ස්වාමීන් වහන්සේ දවසක්ද දෙකක්ද තුනක්ද හිතන්න අවුරුදු 20ක් 30ක් මේ එකම චක්‍රයේ කැරගෙනට ඔක දුකක් නෙවෙයි. මේ භෝග ඉපදවීමේ දුක. භෝග ඉපදවීමේ රස්සාව කියලා කියන්නේ ධනය උපදවන ක්‍රමයනේ. ඒතර භෝග ඉපදවීමේ දුක තමයි මේ දිගටම විඳින්නේ. මේ කාමයන්ගේ ඇත්තම ආදීනවය. එහෙමයි. ඒක අර තේරෙන්නේ අර සුළු ආස්වාදේ නිසා. සුළු ආස්වාදේ නිසා තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු දැන් සමහරලාට තමන්ගේ රැකියාව ගැන කතා කරනවා. ඉතින් මට කිසි කරදරයක් නැහැ. දැන් මම අවුරුදු 20ක් විතර මෙතන වැඩ. ඉතින් උදේ 8ට විතර යනවා. ඉතින් මම ඉතින් 7 වෙනකොට ගෙදර එනවා. ඉතින් කිසිම කරදරයක් නැහැ කියලා බොහොම සන්තෝෂෙන් ඇයි. ඒ කියන්නේ හිතන්නවත් තේරෙන්නේ නැහැ. එහෙමයි. එහෙම කෙනෙකුට අර කාමයේ ආස්වාද පැත්ත විතරක් කොටුන්න වගේ දාගෙන ඉන්නවා. නමුත් ආදීනමේ පැත්ත හිතන්න දැකලවත් නැහැ. එහෙමයි. ඒකට ඉතින් ඒ පැත්ත ගත්තොත් ඉතින් තව ඕකේ ස්වාමීන් වහන්සේ විවිධාකාර පැති එහෙමයි. මේ කාමයන්ගේ තියෙනවා. එතකොට දැන් බලන්න මේ පුංචි සැපයක් වෙනුවෙන් ඔය භෝග සම්පාදනය කරගන්න නැත්නම්
සැපවත් ජීවිතයක් ගත කරන්න උපභෝග පරිභෝග ලබා ගන්න විඳින කරන පරිශ්‍රමය. එහෙමයි. ඊට පස්සේ අපි හඳුනන්නේ මේ සූත්‍රයේම සඳහන් වෙනවා දැන් මේ විදිහට මහා පරිශ්‍රමයක් දරලා වෙහෙසිලා මහන්සිලා රස්සාවක් හොයාගෙන ඊට පස්සේ සල්ලි හම්බ කරලා ඊට පස්සේ විවාහ වෙලා දරුමුණුපුරනුත් හදාගෙන ඒ අයටත් බෙදාගෙන සතුටින් ඉන්න ගමනේ අර අමාරුවෙන් හම්බ කරගත්ත භෝගයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊළඟට වෙහෙසෙන්න වෙනව නේද අපි අහන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් ඔය භෝග දැන් රැක ගන්න ගිහිල්ලා දැන් මේ ජීවිතේ වෙන ප්‍රශ්න පැත්තකින් තිබ්බත් ඊළඟ ජීවිතේ ඊට විශාල හානියක් ඒ තුලින් එහෙමයි. සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි ওই භෝග රැක ගන්න කියලා කිව්වහම දැන් බලන්න අපි සාමාන්‍යයෙන් අපි පොළොන්නරුවේ පැත්තේ ගොවියෝ එහෙමයි. ගොවිකම් කරනවා. ඉතින් ඒගොල්ලෝ අවකාශයේ ඉතින් පොළොව කොටනවා. ඊළඟට පොළොව කොටලා ඉතින් ඔන්න හතර වටේ ණය වෙනවා. මොකද මේ මිනිස්සු ළඟ සල්ලි නැහැ. ඉතින් ණය වෙලා ඇට පොහොර ටික අරගෙන මම දන්නවා හොඳටම ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ජීවන රටාව. එහෙමයි. ඉතින් වටේටම ණය වෙලා ඔන්න ඉතින් භෝගේ පොළොවට දානවා. ඉතින් පැලවිගෙන එනවා. ඉතින් ඔන්න පැලවිගෙන එනකොට භෝගේ ටිකක් හොඳට හැදීගෙන එනකොට ඔන්න නියඟයක් අල්ලනවා. නියඟයක් අල්ලනකොට ඔක්කොම විනාශ වෙලා යනවා. ඉතින් ගොවියට කරන්න දෙයක් නැහැ. දැන් අර රැක ගන්න බැරි වුණා. ගොවියා වස බොනවා. ඔන්න කාමයන් ගියාදීනවා. එහෙමයි. ඔය විදිහටම නැත්තම් ගම් වතුරක් එන්න පුළුවන්. ඊළඟට වගාව හරි ගියත් සමහර වෙලාවට මිලක් නැහැ. සමහර වෙලාවට ඒ වියදම් කරපු ටිකවත් ඒ නෙලන්න යන ගානවත් ලැබෙන්නේ නැහැ ඒක විකිණීමෙන්. එහෙමයි. ඒකට මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ කාමයන්ගේ ආදීන හඬා වැටීම් ශෝක වේදනා. අපි හන්නේ තවත් අංශයකට මම අපේ හාමුදුරන්ගේ අවධානය යොමු කරන්න කැමති. දැන් අර කියපු විදිහට අර පොඩි ළමයා වෙහෙසිලා මාන්සලා අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගෙන බොහොම අමාරුවෙන් රස්සාවක් හොයාගෙන සල්ලි හම්බ කළා. ඊට පස්සේ පරස්සාවකුත් හොයාගෙන අන්තිමේදී ඊළඟට පොඩි ආසාවක් එනවා. දරුවෙක් දෙන්නෙක් හදාගත්ත නම් හොඳයිනේ කියලා. ඊට පස්සේ දරුවෝ හදාගත්තට පස්සේ ඒ දරුවන්ව ආරක්ෂා කර ගැනීමේ රැක බලා ගැනීමේ බොහොම කාර්යභාරික යෙදෙන්න වෙනවා. ඊට පස්සේ ඒ දරුවන් ලොකු මහත් කරලා ඉවරුණාට පස්සේ ඒ ළමයිනුත් උගන්නලා ආයි ඒ කට්ටියත් රස්සාවල් කරලා ඉවරුණාට පස්සේ තවත් රාජකාරී දේවල් කරන්න වෙනවා. එතකොට අපේ හාමුදුරනේ දැන් සමහර වයසක අම්මලා ඉන්නවා. මේ ඒ අය අන්තිමේදී අර සැඳෑ සමයේ විවේකයෙන් ධර්මානුකූලව ඉන්න කියලා හිතපු අයට ඒ බලාපොරොත්තු සිසියාල සොන් වෙලා තියෙනවා. ළඟදීමත් නෙවෙයි ටික කාලයකට කලින් වයසක ආච්චි අම්ම කෙනෙක් මං ගාවට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල LLB කරනවා කියලා කිව්වා. LLB කියන්නේ මේ නීති උපාධියක් නෙවෙයි මං හිතුවා මේ වයසට ගිහලා මොන නීති උපාධියද කියලා. ඊට පස්සේ නෑ LLB කියන්නේ ළමයිගේ ළමයි බලා ගන්නවා කියලා. ඉතින් දැන් ඒකත් එක්තරා විදිහක මේ අධ්‍යාත්මික ගමනට පීඩාවක්ද නැත්නම් කොහොමද ඒක යුතුයකමක්ද කොහොමද මේක කලමනාකරණය කරගෙන මේ දුකින් බේරෙන්න අපි ගමන් කරන්නේ? සම්මාත් ඒක ඇත්තටම ගිහි ජීවිතවලට සම්බන්ධ වෙච්ච අයට අර දන්වැල් පුරුක වගේ තමයි ගැළවිල්ලක් නැහැ. ඉතින් අපි ඒක තීරුම් අරගෙන හැබැයි මේක දේශයෙන් බැහැර කරන්න හොඳ නැහැ. සමහර දෙමාපියෝ මට බෑ ළමයි බලන්නවත් බෑ. ඉතින් ඒ වගේ දැන් එහෙම කරන අවස්ථාවක් තියෙනවා. දැන් තමන්ගේ දුවට ළමෙක් හම්බෙන්න නේද සමහර අම්මලා මේ භාවනා කරන්න එන අපු. ඉතින් මේ පලාත යන්නේ එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙමයි. ඕවා මට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් එහෙම කරන එක වැරදි. ඒ වගකීම් පැහැර හැරීම. වගකීම් පැහැර හැරීමක්. ඒ අවස්ථාවේදී ඒ යම් කිසි මට්ටමකට පිහිට වෙන්න ඕන. නමුත් ක්‍රමානුකූලව දැන් සමහර වයසක උදවිය ඔකට හරි කැමතියි. ඉතින් දැන් සමහරලාට දැන් මේ වයසක අම්මලාට තාත්තලාට හැදෙන අමුතුම ලෙඩේ තමන්ගේ දරුවන්ටත් වඩා මේ මුණුබුරු මිනිබිරියන්ට ඇලෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනුවෙන් දැන් සමහර වෙලාවට ඕකෙන් විශාල පීඩාවක් ඒ වයසක උදවියට වෙනවා. දැන් පුංචිම කාලේ මිනිබිරියෝ මුණුබුරෝ ආච්චිට හරි හිතයිසි. ආච්චිට සීයට බොහොම හිතයිසි. එහෙමයි. පුංචි කාලේ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න ඉන්න ඉතින් ආච්චි සීයත් පොඩි අය වගේනේ. එහෙමයි. ඒ අය හරි කැමතියි. ඉතින් වට කරගෙන සෙල්ලම් කර ඉන්න මොකද අම්මා තාත්තට අවස්ථාවක් නැහැ. ඉතින් අන්තිමට මේ ළමයාට ටිකක් තේරෙනකොට මේ ළමයා ඉතින් හැමදාම ආච්චිට සීයට අර අවනත වීම නැති වෙලා යනවා. එතකොට ඔන්න ආච්චිට සීයට වේදනාවක් එනවා. මේ ළමයි දැන් හරි අකීකරුයි. අපි කියන දේ අහන්නේ. ඉස්සර නම් මෙහෙම නැහැ. ඉතින් අර මොකද වයසට ගියාම යත් පුංචි ලදරුවෙක් වගේ.
එයා බලනවා අර පුංචි ළමයාගේ වෙනස. ඒ ළමයාත් බලනවා මේ වයසක එක්කෙනෙකුට යට වෙලා ඒ ළමයා ඉන්නෙත් නැහැ. එහෙම. ඒ නිසා අපේ දෙමව්පියෝ විශේෂයෙන්ම වැඩිමහල් අය වයෝවෘද්ධ අම්මලා තාත්තලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට විශාල පැටලිල්ලක් වෙනවා. මොකද ඒක තමන්ගේ ඊළඟ ජීවිතයට ඍජුවම බලපානවා. මම හිතනවා අද ගොඩාක් ආච්චිලා සියලාට අතහැර ගන්න අමාරුම දේ තමයි මේ මුණුබුරු මිනිබිරිය. ඒ වගේම අපි අහන්නේ දැන් ඒ කතාවම ගත්තොත් දැන් මේ මුණුබුරු මිනිබිරියන්ට බැඳීම ආච්චිලා සියලා වශයෙන් සමහර දැන් මේ අලුත හැදෙන තරුණ පරම්පරාව කියන කතාව තමයි මේ ළමයි හදන්න ගියාම සංසාරයට වැටෙනවා. තවත් කෙනෙකුට ඇයි මේ දුකක් අපි ලබා දෙන්නේ? ඒ හින්දා අපි බැන්දට අපි නම් ළමයි හදන්නේ නැහැ. කියන අන්නේ ඒ මානසිකත්වයේ ඉන්නවා. ඒ ගැන ඔබ වහන්සේ මොන වගේ අදහසක්ද? දැන් ඇත්තටම ඔකට දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් ආයක හොඳයි මේක ධර්මානුකූල. නමුත් ඉතින් ස්වාමීන් වහන්සේ විවාහ ජීවිතේට ඉතින් එහෙමනම් එයා විවාහ නොවී ඉන්න ඕනේ. එහෙමයි. මොකද හොඳම දේ තමයි ධර්මයේ තුල යන්න ඕන නම් කෙලිම භ්‍රමචාරී ජීවිතයක් ගත කරගෙන ඉතින් හොඳින් ඉන්නවා. දැන් එතනදී කරන්නේ හරි ආත්මාර්ථකාමීත්වයක් එතන තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ කම්සප්ප විඳින්න ඒ විවාහ ජීවිතේ නැත්නම් ඒ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඊළඟට අර තියෙන පුංචි බාධකයක්වත් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. ඉතින් එතනදී අවබෝධයෙන් කරනවා නම් ඉතින් මම නම් හිතන්නේ මගේ අදහස විවාහපත් නොවේ. ඉතින් හොඳට භ්‍රමචාරීව ජීවිතය ගත කළා. සමහර වෙලාවට දුකක් බව තේරුණේ වැඩි කරගත්තට පස්සේ වෙන්නත් පුළුවන් නේ අපිට. ඒක මේක මහා දුකක් විවාහ වුණාට පස්සේ තේරෙන්නේ නැති අනේ මේක මොන තරම් දුකක්ද කියලා. ඒ දුක දැන් හදන ළමයින්ටත් ආපහු ආයි මෙහෙම බන්දලා දෙන්න ගියොත් මෙයාලත් දුකටපත් වෙනවනේ කියන ආකල්පයෙන් එහෙම වෙන්නත් පුළුවන් නේද? ඔව් එහෙම හිතනවා නම් හොඳයි. එහෙම ආවොත් නම් හොඳයි. නමුත් මම හිතන්නේ එහෙමයි. බොහෝ දෙනෙක් ඔය ඒ අර අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා විඳපු ඒ දුක් කරදර විඳින්න කැමති නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වගේ අනිත් එක අපි අහන්නේ ජාතියක් විදිහට ජාතියක් ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම මේ පරම්පරාව බෝ කිරීම මේ ධර්මානුකූලව නෙවෙයි. අපි බැලුවොත් සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නැත්තම් විවාහ වුණා නම් ළමයි හදන්න වෙනවා. ළමයි හැදෙන්නේ නැත්තම් ඒක වෙනම කර්මයක්. එහෙම නැත්තම් දරුවන්ව මේ සමාජයට දායාද කළ යුතුයි. ඒ වගේම තවත් පිට ලෝකයක ඉන්න කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේහි මිනිසෙක් විදිහට ඉපදෙන්නට ඉඩ සලස්වා දීමත් එක්තරා විදිහක පිනක් නේ අපහන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඉතින් අපි අර ස්වාමීන් වහන්සේ මත කරපු පැත්ත අපි දැන් මේක දැන් අපි හිතුවොත් දැන් මේ රටේ මේ ලංකාවේ මේ සිංහල ජාතිය හොඳට ආරක්ෂා වුණොත් තමයි මේ තථාගත ධර්මයත් ආරක්ෂා වෙන්නේ. එහෙමයි. ඒ නිසා ඉතින් අද තියෙන මේ වපසරයත් එක්ක බලපුවාම ඉතින් මේ ළමයි හැදීම විවාහ වුණා නම් කළ යුතු දෙයක්. එහෙමයි. ඒ වගේ ඉතින් ආදීනව බොහෝ තියෙනවා. ඉතින් එහෙමනම් ඒක මුල් කාලෙම ධර්මයේ තේරුම් අරගෙන එක්ක මහාන වෙන්න ඕන. මහාන වෙන්න ඕන. නැත්නම් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්න ඕන. එහෙමයි. අපි අහන්නේ දැන් ඔය විදිහට ධනෙ උපයාගෙන ඊට පස්සේ ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙනවා, මහන්සි වෙනවා, අල්මාරි වල දානවා, වෙනත් බැංකු වල දානවා, වෙනත් විදිහට CCTV කැමරා හයි කරගෙන ආරක්ෂක විධිවිධාන දාගෙන ඉන්නවා. ඔය අතරේ ඔය ගෙදරට හෝ ආයතනයේට පන්සලට එහෙම නැත්නම් යම් තැනකට හොරු පනිනවා. එතකොට ඒ හොරු පැන්නාම ඒ හොරුන් සමග රණ්ඩු සරුවල් වෙලා එතන සමහරට ඝාතන ඇති වෙන්න පුළුවන්, හිංසන ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් එක හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ඒ විදිහට මේ කියන කාමයන්ගේ ආදීනව දිගට ගිහිල්ලා අපේ ආන්දරනේ අන්තිමේදී පංච දුෂ්චරිතයට නැඹුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වීගෙන යනව නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් උතන කාමයේ ආදීනව පැත්ත ස්වාමීන් වහන්සේ මතක් කරපු පැත්තත් එක්ක තව පැත්තකට ගියොත් දැන් අම්මා කෙනෙක් ගත්තාම අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීම ආදරය ලෝකයේ තියෙන ලොකුම සෙනෙහසනේ අම්මා කෙනෙක්ගේ තියෙන. ඉතින් මේ සෙනෙහසත් මේ කාමයේ නිසා මේ වෙනස් වෙනකොට ඒකත් ආදීනවයක්. එහෙමයි. ඒ කියන්නේ දැන් සමහර දවසක එක අම්මා කෙනෙක් අම්මලා සමහර වෙලාවට හිතවත් වුණාම ඉතින් ගෙදර විස්තර ඉතින් යාළගේ ප්‍රශ්න බොහෝ දුරට ස්වාමීන් වහන්සේලාට කියනවා. එහෙමයි. දවසක් එක අම්මා කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි පුතා මම මැරුණා කියලා තමයි හිතාන්නේ. පුතත් මං අඳුරනවා. එහෙම. මේ දෙවැන්නා. ඉතින් මං වෙයි මොකද කියලා.
ඉතින් එතකොට මේ දැන් අම්මා තමයි මේ කියන්නේ. එහෙමයි. ඉතින් කතාව හොඳට අහගෙන ඉන්නකොට ඉතින් ඇත්තටම මොකද්ද මේ ඉඩමක්? එහෙමයි. නැත්තම් මුදල්. එහෙමයි. නැත්තම් ගෙයක්. එහෙමයි. එතකොට බලන්න අර ඇට මිදුළු දක්වාම කැවී කිය මහු සෙනෙහස පවා නැති කරන්න පුළුවන් මේ කාමයට. එහෙමයි. මේකත් මහා ආදීනවයක්. අද අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් බලන්න ලෝකේ රටවල් අතර යුද්ධ පවතිනවා. එහෙමයි. ඉතින් සමහරු කියන්නේ අපි මේ යුද්ධ කරන්නේ මේ සාමය වෙනුවෙන් කියලා ඒගොල්ලෝ කියන්නේ. නමුත් සාමය නෙවෙයි. ඇත්තටම යුද්ධ කරන්නේ කාමය වෙනුවෙන්. ඒ අනුව බලනකොට මේ කාමයේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඒකේ ආදීනව පැත්ත ගත්තොත් හැම අංශකින්ම ගත්තොත් කියා නිම කරන්න බැරි තරම් විශාල ආදීනව ප්‍රමාණයක් තියෙන. හැබැයි හිතන්නේ නැති කෙනෙකුට ඒ ආදීනව පැහැදිලි වෙන්නේ නැහැ. එහෙමයි. කියන්නේ හොඳට ධර්ම ශ්‍රවණය කළා අර හොඳ නුවණින් කල්පනා කරන්න බැරි කෙනෙකුට කවදාවත් ඒකේ ආදීනවයක් පේන්නේ අර පුංචි සැපේ තමයි ඔළුවේ තියෙන්නේ. එහෙම අපේ හාමුදුරුවෝ මේ කාමයන්ගේ ආදීනවයන් පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ හොඳ ලස්සන විග්‍රහයක් යෙදෙනවා. සාමාන්‍යයෙන් මට අපේ හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කරලා හොඳට හුරු නිසා මම දන්නවා හාමුදුරුවෝ ගොඩක් වෙලාවට මේ කතා අනුසාරයෙන් තමයි මේ යම් ධර්ම කාරණා කියන්නේ. ඉතින් අද මේ කතාවක් එන්න ටිකක් වෙලාව ගියා. පැයක් විතර ගිහිල්ලා තමයි මේ පුංචි කතාවකුත් අපේ හාමුදුරුවෝ අද සිහිපත් කළේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම සරල මට්ටමින් ප්‍රායෝගික ජීවිතයට මේ කාරණා ගලපගන්නේ කොහොමද කියන එක විග්‍රහ කරගන්න. අපේ හාමුදුරුවෝ දැන් කාමයන්ගේ ආස්වාදයත් අපි කතා කළා, ආදීනවයත් කතා කළා. ඉතින් මේ ආස්වාදය විඳලා ආදීනවයට ලක් වෙලා ජීවත් වීමද අප කළ යුත්තේ බෞද්ධයන්ට තියෙන පිළිසරණ මොකක්ද? මේ කාමයන් හමුවේ බෞද්ධයෝ ඔබ අපි කළ යුත්තේ කුමක්ද කියන එක මතක් කළොත්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් සූත්‍ර දේශනායම සඳහන් වෙන විදිහට අපි තථාගතයන් වහන්සේ පැහැදිලිවම අපි ඕනම කෙනෙකුට විනිවිද දකින්න මේ කාමයේ ආස්වාද පැත්ත පෙන්වුවා. ඊළඟට ආදීනව පැත්ත ඊටාම ලස්සනට විවිධ පැති වලින් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්නලා තියෙනවා. එහෙමයි. නුවණ තියෙන කෙනෙකුට මේ ආදීනව පැත්ත කල්පනා කරලා මේකෙන් ගැලවෙන මාර්ගයක් තථාගතයන් වහන්සේ වදාලා තමයි නිස්සරණය. නිස්සරණය. වචනාර්ථය මොකද්ද අපේ නිස්සරණය? නිස්සරණය කියන්නේ ස්වාමීන් වහන්සේ නිදහස් වීම. අතහැරීම. අතහැරීම. එහෙමයි. එතකොට දැන් බලපුවාම මේ නිදහස් වීමට තියෙන එකම දේ තමයි ස්වාමීන් වහන්සේ මේ කාමයට තියෙන කැමැත්ත අතහැරියන ප්‍රශ්න ඉවරයි. එහෙමයි. හැබැයි ඉතින් ඕක වචනේ නිකන් අපි එළියට දැම්මට අතහරින්න තමයි ටිකක් අමාරු. ඒ කියන්නේ මෙහෙම වුණොත් දැන් කාමයන්ගේ දැන් ආස්වාදය තියෙන බව දැනගත්ත ඒ නිසා කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකේ ආදීනවය. ඒ ආදීනවය දකින්න කෙනාට නිස්සරණය පහසුයිද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඕනම දෙයක ඒකට අර අවබෝධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ ඕකට. එහෙමයි. ඒත් ඇත්තටම මේ කාමේ තියෙන ආදීනව පැත්ත හොඳට එකින් එකට හොඳට මෙනෙහි කරන කෙනෙකුට කිසිසේත්ම හොඳට හැබැයි ඒකට ස්වාමීන් වහන්සේ නීවරණ යටපත් වෙන්න ඕන. එහෙමයි. නීවරණ යටපත් වෙලා යම්කිසි සමාහිත භාවයක් ඒකාග්‍රතාවයක් තියෙන කෙනෙකුට තමයි නිස්සරණ හොයාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම යටපත් වෙන තරමට තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. එකඟ සිතින් තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ කෙනාට තමයි නිස්සරණයට සැනසෙල්ල කරා යන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තත් හැම සෑම ධර්මයක්ම දැන් අපි ගත්තාම ඒ නිස්සරණේ කරා යන ගමනට තමයි ස්වාමීන් උපකාර වෙන්නේ. අපි නිස්සරණයට මොකද්ද අපි කරන්න ඕන? ඒ කියන්නේ නිදහස් වෙන්න අතහරින්න අපි මොකද්ද කරන්න ඕන දැන්? දැන් මගේ හිතේ තියෙන මේ කාම සංකල්පනා දුරු වේවා කීක ප්‍රාර්ථනා කර කර හිට හරියන්නේ නැහැ නේ අපි හන්නේ. නෑ ඒකට කළ යුතු ස්වාමීන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වදාළ පිළිවෙලට අපි ගියොත් මුලින් මේ ධර්මයේ තුලට යන්න අපි හොඳ සීලයක පිළිපදන්නට ඕන. එහෙමයි. සීලයක පිළිපදලා ඊළඟට ක්‍රමානුකූලව ඒ සීලයේ මත පිළිපදලා අර මම මුලින් කියපු නීවරණ ධර්ම යටපත් කරගෙන සමාධිය ඇති කරගෙන සමාහිත භාවයක් ඇති කරගෙන ඉතින් ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මයේ මේ බහුසුත භාවය හොඳට ඇති කරගන්න. එහෙමයි. බහුසුත භාවය ඇති කරගෙන මේ කෙලෙස් තවන වීරිය හොඳට ඇති කරගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි මේ අවසාන වශයෙන් මම මෙහෙම කිව්වොත් හරියද අපි අහන්නේ
සීලයක පිහිටලා සමාධිය උපදවාගෙන වීරය ප්‍රඥා උපදවාගෙන අන්තිම විපස්සනා නුවණින් අරමුණු දිහා බලන්න පුරුදු වීම කියලා. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා කීනාශ්‍රමයන් වහන්සේලා මාර්ගඵලලාභීන් බිහි වුණා නම් ඒ සෑම මාර්ගඵලලාභීකම බිහි වුණේ විපස්සනා වැඩිම තුලින්මයි. විපස්සනා වඩන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ දකින්න නැතුව කෙනෙක් නිවන් දැකලම නැහැ. දකින්න ඒක හේතුවකුත් නැහැ. දකින්න බෑ. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ කියපු එක හරියටම හරි මේ සසරින් එතර වෙන්න නම් අනිවාර්යයෙන්ම විපස්සනා වඩන්නට ඕනේ. එහෙමයි. දැන් අපි හඳුරන්නේ විපස්සනා කියන වචනයත් මෙතෙන්ට ඉස්මතු වුණ නිසා අපි ප්‍රේක්ෂක පින්වතුන්ගේ දැන ගැනීම සඳහා සරලව මතක් කරමු. මොකද්ද විපස්සනා කියන්නේ කියන එක? ඒක ඇත්තටම විපස්සනාව කියලා කියන්නේ දැන් අපි සමත විපස්සනා කියලා භාවනා දෙකක් තියෙනවා. එහෙමයි. ඉතින් සමතෙන් කරන්නේ සමාධිය දිනු කිරීම. අර නීවරණ ධර්මයටපත් කළා. එහෙම. ඒකාග්‍රතාවයක් ඇති කර ගන්නවා. හිතේ සංයමයක්. එහෙම. සංසිඳීමක් ඇති කරගෙන ඉන්න කෙනාට යථාර්ථය දකින්න ලේසි. ලේසි. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ ඉස්සරහට යනකොට පැහැදිලිවම මේ සමත භාවන සමත කර්මස්ථාන 40ක් උන්වහන්සේ දේශනා කළේ ඒකයි. ඒකට මේ ක්ලේශ ධර්මයන් යටපත් කරන විස්කම්බන වශයෙන්. ඒ සමාධියට තමයි සමතය කියලා කියන්නේ. ඉතින් විපස්සනාවේදී එහෙම ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම තියෙන්නේ ලොකුම දෙයක් තමයි. නමුත් එකම දෙයයි අපිට කරන්න තියෙන සියලු සංස්කාර ධර්ම. මේ තියෙන අපි ශරීර කූඩුව හරි ඕනම දෙයක් අවිඥානික සවිඥානික හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තමයි ත්‍රිලක්ෂණයෙන් බලනවා. ත්‍රිලක්ෂණයෙන් දැකීම තමයි විශේෂයෙන් දැකීම. විපස්සනා කියන වචනාර්ථය විශේෂයෙන් දැකීම. විශේෂයෙන් දැකීම. විශේෂයෙන් දකිනකොට අර ලක්ෂණ තුන දකින්න ඕන. අන්න හරි. දැන් අපි සාමාන්‍ය ලෝකේ නිකන් දකිනකොට අපිට ඒකේ පේන්නේ නিত্য සුඛ ආත්මව තමයි. එහෙම. නමුත් විශේෂයෙන් දකිනකොට අපිට පේනවා අනේ මේක ඇති දෙයක් නෑ. මේකේ තියෙන අනිත්‍ය වෙලා යන දෙයක්. ඊළඟට මේකේ යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන් ස්වාමීන් වහන්සේ දුකයිනේ. එහෙමයි. තම ඊළඟට මේක මම වගේ නැත්තම් මට අවශ්‍ය විදිහට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වසඟේ පවත්තන්න බෑ. එහෙමයි. ඒ නිසා අනාත්මයි. මේ ලෝකේ ඕක තමයි තියෙන එකම ධර්මතාවය. ඒ දැක්කහම අර ආස්වාදයෙන් බැඳෙන ගතිය අඩු වෙනවා. සම්පූර්ණයෙන්ම අඩු වෙනවා කියන්නේ සහ මුලින්ම නැති කරලා දාන්න පුළුවන්. එහෙමයි. මේ විපස්සනාවෙන් දැකීම තුළ. ඒතකොට ඒක අර අද කාලේ කෙනෙකුට මට ආසාවක් ඇති වුණා. ඔන්න මං අතහැරියා. එහෙමනේ අද කාලේ මාර්ගඵලලාභී. එහෙමයි. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි අනවරාග්ද සංසාරේ පොඩි ගගහාපු ගමනක් අපි තියෙන්නේ. එහෙමයි. ඒ නිසා එකපාර මේක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි වැඩපිළිවෙලක් දේශනා කළා තියෙනවා. ඉතින් අපි මේ වැඩපිළිවෙල යන්න ඕනේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අපට දැන් මේ අපේ සීලය ගත්තොත් අපි මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නේ මේ ඉතින් මෙහෙම දීර්ඝ ගමනක් අපිට යන්න අවශ්‍ය නැහැ. එහෙමයි. ඉතින් තථාගතයන් වහන්සේ දන්නවා මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට ගියොත් පමණයි කවදා හරි සහ මුලින්ම අපිට මේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. එහෙමයි. දැන් මේ මහා දුක්ඛඛන්ද සූත්‍ර දේශනාව ආශ්‍රිතව අපි හන්නේ රූපය සම්බන්ධයෙන්, ඒ වගේම කාමයේ සම්බන්ධයෙන්, වේදනාව සම්බන්ධයෙන් ආස්වාද ආදීනව නිස්සරණ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. අපි තාම මේ කාමය පිළිබඳව විතරයි අද සාකච්ඡා කළේ. ඉතින් ඉතිරි වැඩපිළිවෙලත් මේ විදිහට තමයි යෙදෙන්නේ. අපි හඳුරන්නේ දැන් මූලිකව අපි කතා වුණා වචන තුනක් ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි කියලා. ඒතර කාමයන් කියන වචනය හඳුන්වන තැනදී මූලිකව මතක් කළා ඒ පුද්ගලයාගේ කැමැත්ත උපදවන රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්. අන්න ඒවයි අර කැමැත්ත ඇති කරන ස්වභාවය තමයි ආස්වාදනීය ස්වභාවය තමයි ආස්වාදය කියලා කියන්නේ කාම වස්තු වල. එතකොට ඒවායේ තියෙන ඒවා ලබා ගැනීමට කරන ප්‍රයත්නය තුළ ඇතිවෙන වේදනාවල්, ඒ වගේම ඒවා රැක ගැනීමට දරන ප්‍රයත්නය තුළ විඳින්න වෙන දුක් තමයි ආදීනව කියලා කිව්වේ. එතකොට දැන් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න නම් අර කැමැත්ත ඇති වෙන එක නවත්ත ගන්න ඕන. ඒ කැමැත්ත ඇති වෙන එක නවත්ත ගන්න නම් මොකද කරන්න ඕන? කැමැත්ත ඇති වෙන අරමුණු දිහා විපස්සනා නුවණින් බලන්න ඕන. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕන. එතකොට අපි හන්නේ ත්‍රිලක්ෂණයෙන් දකිනකොට
මොකද්ද වෙන්නේ ඊට පස්සේ? දැන් උන අනිත්‍ය දැක්කා, දුක දැක්කා, අනාත්ම භාවය දැක්කා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ විපස්සනාවෙන් දකිනකොට අර තියෙන මම කියන හැඟීම සක්කාය දිට්ඨිය සහ මුලින්ම නැති වෙලා යනවා. එහෙමයි. එතකොට අර දැන් නව මහ විදර්ශනා ඥාන අපි ගත්තාම ওই භංග ඥාන, බය ඥාන, බයිතපට්ඨාන ආදීනවාදී වශයෙන් සඳහන් වෙනවා. මේවා දකින්න මේ දියුණු මට්ටමට යන්න මේවාට තියෙන අර ඇලීම් ස්වභාවය මේක යථාර්ථයේ ඒකෙහි කලකිරිලා ඉන්න කෙනාට ඔය සාමාන්‍යයෙන් අපි ඔය බැඳෙන ගතිය සහ මුලින්ම මේ අවබෝධය තුලින්ම නැති කරලා දාන්න අවස්ථාව එළඹෙනවා. ඉතින් ඇත්තටම දැන් ඔය නිවනක් පිළිබඳව නිවනට යන මාර්ගය පිළිබඳව අපි සත්‍ය විසුද්ධිය ගත්තොත් සීල විසුද්ධිය ඉඳලා චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ, මග්ගා මග්ග, පටිපදා, ඥාන දර්ශන ඔය විදිහට අපි යනවනේ වැඩ පිළිලා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන අපිට මේ පොතේ තියෙන හැටියට ඔක විස්තර කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් පුළුවන්. නමුත් අපිට ඒ අත්දැකීම අපි ලබලා නැහැ. එහෙම. ඉතින් එතකොට අර සසර උපදින්න තියෙන හේතු සියල්ලම නැති කරන්න පුළුවන් විපස්සනා නුවණින්. අපි හන්නේ දැන් අවසාන වශයෙන් කාල වේලාව බොහොම ඉක්මනින් ගෙවි යන නිසා මෙහෙම සරලව කිව්වොත් දැන් අපි සාමාන්‍ය දෛනික ජීවිතේ අපි ඇහැට පේන රූප බලනවා, කනට ඇහෙන ශබ්ද අහනවා, නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දැන් ඒ තුල යම්කිසි ඇලීමක් ගැටීමක් එනවා මුලින් කියපු විදිහට. ඒක අපි යම්කිසි විදිහකට පාලනය කරගන්න උත්සාහවත් වෙනවා. අපිට බැරිද එසැනින් ඒ අරමුණු පරිහරණය කරන සැනින් යම්කිසි මට්ටමක විපස්සනා නුවණක් ඒ අරමුණු මුල් කරගෙන ඇති කරගන්න? ඒ තුල අර කෙලෙස් ඇති වෙන එක නවත්තන්න පුළුවන්ද අපිට? පුළුවන්. ඇත්තටම දැන් අපි හැබැයි ස්වාමීන් වහන්සේ මේ විපස්සනා දැන් අපි ගත්තොත් මේකට පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමයි. දැන් පුරුද්දක් කියන්නේ දියුණු කරලා මානසිකත්වයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්නම් අපි සාමාන්‍ය දෙයටත් මිනිසු කටින් කියනවා අනේ අනිච්චං කියලා කියනවනේ. එහෙමයි. එහෙම කිව්වට නැති වෙන දෙයක් නෑනේ. එහෙමයි. නිච්චං කියලා හිතාගෙන තමයි අනිච්චං කියන්නේ. නිච්චං කියලා හිතාගෙන තමයි අනිච්චං කියලා කියන්නේ. එතකොට පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ක්‍රමානුකූලව මේකේ ඇත්තටම ඒ අරමුණු වලදීත් අපි අර මූලික වශයෙන් අර නීවරණ ධර්ම යටපත් කරලා තිබුණොත් එහෙමයි. නීවරණ ධර්ම යටපත් කරලා යම් කිසි මට්ටමකට අපි සාමාන්‍ය විදිහට ගත්තොත් ස්වාමීන් වහන්සේ බලන්න අපි මේ කාටත් තේරෙන විදිහට කතා කරොත් අපේ හිතේ සංයමයක් සමාධියක් තියෙන වෙලාවට අපි දැන් අපි භාවනාවකට හරි වාඩි වෙලා අපේ මේ ශරීර කූඩුව දිහා බලලා ඉතින් මේක අනිත්‍ය වශයෙන් මෙනෙහි කළොත් අපි දැන් සමාධියක් ගන්නකො. අපි දැන් හොඳට සමත භාවනාවක් කරනවා මෛත්‍රී භාවනාව. ඉතින් හොඳට නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ ධර්ම යටපත් වුණාට පස්සේ දැන් අපි හොඳට සමාධි සැපයෙන් ඉන්නවා. සමාධි සැපයෙන් ඉඳලා සමාධියෙන් අපි භාවනාවෙන් නැගිටින වෙලාවේදී ඉතින් අපි කල්පනා කරනවා අනේ දැන් මේ සමාධිය දැන් අපි සමාධියට බොහොම බැඳිලා ඉන්න අවස්ථාවක්. බැඳිලා කියන්නේ සමාධිය තුළ සැනසille ඉන්න අවස්ථාවක්. ඒ අවස්ථාවේදී අපි කල්පනා කරනවා අනේ මේ සමාධිය තිබුණේ කොහෙද? මේ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන තමයි තිබුණේ. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එතකොට අනිත්‍ය වෙලා යන දෙයක්. එහෙමනම් ඒ තුල තිබිච්ච සමාධිය ගැන කතා කරන්න දෙයක් නැහැ නේද දැන්? එහෙම. ගයක් අනිත්‍ය නම් මේ විශාල මේ මන්දිරේ අනිත්‍ය නම් මේ තුල තියෙන අනිත් දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. අර සාමාන්‍ය කතාවට කියන බුලත් මල්ලට එන ගැහුවාම කිල්ලෝට ගැන කවර කතාද කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට අර දැන් එකපාරම මේක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැම දෙයකටම අපි දානවා තමයි. නමුත් ඒක කියන එකත් ඉතින් වරදක් නෑ. හොඳයි. හැබැයි අපි හන මෙහෙමනේ. දැන් අපි අරමුණු නිතරම විඳිනවනේ. ඉතින් අපිට අපි සාමාන්‍ය භාවනා පුහුණුව කියන එක යම් මට්ටමකට කරලා තියනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පුහුණුව අපිට දෛනික ජීවිතයට භාවිතා කරගන්න බැරිද? පුළුවන්. එහෙම පැහැදිලිව පුළුවන්. එතකොට ඒ තුල අර කෙලෙස් පාලනය කරගන්න හැකියාව තියෙනවා. එහෙයි. මම හිතනවා අපිට નિયમિત කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ගෙවෙන නිසා සාකච්ඡාව සඳහා මීට වැඩිය අපට අවධානය යොමු කරන්න අපහසුයි. අද අපි සාකච්ඡාවට බඳුන් කළේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සඳහන් වෙන මහා දුක්ඛඛන්ධ සූත්‍රය. දුක් රසක් හටගන්න හැටි
දේශනා කරපු සූත්‍රයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාමය, රූපය සහ වේදනාව කියන කාරණා මුල් කරගෙන ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි පුහුණු කරන හැටි අපට උගන්වපු සූත්‍රය. ඉතින් හැම දෙයකම ආස්වාදයක් තියෙනවා, ඒ වගේම ආදීනවයක් තියෙනවා. ඉතින් ආස්වාදී බැඳෙන්නේ නැතුව ආදීනවය දැකලා ඒ ආස්වාදයෙන් බැඳෙන දේවල් නිස්සරණය කරගන්න, අතහැර ගන්න අවකාශයක් උදා කරගත්තොත් අපට පුළුවන්කම තියෙනවා ඒ කියන ක්ලේශයන්ගෙන්, කාමයන්ගෙන් වෙන් වෙලා ඒ පරම විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න. ඉතින් එයයි අද අපි සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් අද මේ උතුම් පුන් පොහොය දවසේ, ඇසලපුර පසළොස්වක පොහොය දවසේ සම්බෝධි විහාරස්ථානයේ මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කරලා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ හා අප හා බෙදා ගන්නට දායක වුණ අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මිරහවතී පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ දායකත්වය උසුලා කටයුතු කරනවා රත්මලානවී පදිංචි සරත් මෙන්ඩිස් මහත්මයා සහ රාණි මෙන්ඩිස් මහත්මනිය අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. තම දෙමාපියන් වන පර්ලෝසපත් සිමිලියස් මෙන්ඩිස් මහත්මයා, මිල්ඩ්‍රඩ් ද සොයිසා මහත්මිය, එච්.එච්. ද සිල්වා මහත්මිය සහ එන්.ජේ. මෙන්ඩිස් මහත්මයා ඇතුළු පර්ලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය දරණගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ප්‍රාර්ථනානුකූල නිවනින් සැනසෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කලන පුතා, නසාෂා දියණිය, තාරකා ලේලිය, ලසන්ත බෑනා, සෙනුගි මිනිබිරිය, තිසාල් මුණුපුරා, ශාන්ත මෙන්ඩිස් සොයුරා ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත් වේවා, ධර්ම අවබෝධය සිද්ධ වේවා, පාරමිතාවන් සම්පූර්ණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාකච්ඡාව හා සම්බන්ධ වුණු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී, ලංකාවාසී සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඉතින් දායකත්වයේ සුලා කටයුතු කරන පින්වත් සරත් මෙන්ඩිස් මහත්මයාගෙත් රාණි මෙන්ඩිස් මහත්මනියගෙත් ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රැස් කරගත් කුසල ශක්තිය පරලෝසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරන සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් කරන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දායකත්වයේ සැපයූ හැමටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමත් සියලු ආශිර්වාද උදා කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන පුර පසළොස්වක පොහොය දවසෙත් මෙවන්ම ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාවක් තුළින් ඔබ හමු වන්නට අපි වැඩම කරන්නට නියමිතයි. ඊට අමතරව සතිපතා සඳුදා දිනෙහි පෙරවරුවේහි අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේගේ වැඩමවීමෙන් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සිද්ධ වෙන බවත් එයත් නරඹන ලෙසත් පින්වත් ඔබට සිහිපත් කරමින් මේ කාර්යය සඳහා සහයෝගය දක්වපු බෞද්ධ කාර්ය මණ්ඩලය හැමතෙද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාවේ කටයුතුමින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.